හාමුදුරනේ අපි මේ සාකච්ඡාව ඔබ වහන්සේ සමග කරමින් ආවේ පසුගිය කාලවකවානුව තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව. ඉතින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග රැසක් පිළිබඳව අපි කතා කරා. අද දිනේ අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සම්මා සතිය. අද දිනේ ප්‍රේක්ෂකයනි ඔබට මතක නම් අපි පහුගිය සතිවල කතා කරා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබෙනා වූ අනුපූරකත්වය, ඒ වගේ තිබෙනා වූ එකිනෙක වූ ගැළපීම පිළිබඳව. ඉතින් ඔබට ඒ අවදි මනසින් අද සාකච්ඡාවට එකතු වෙනට ආරාධනා කරමින් අපි හාමුදුරන්ට අපි ප්‍රශ්න යොමු කරමු. හාමුදුරනේ මොකද්ද සතිය කියලා කියන්නේ? එතනින් අපි මේ සාකච්ඡාව පටන් ගමු. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන හැම දිනාටම උතුම් යහපත සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතිය කියලා කියන්නේ සිහිය කියන එකට. ඉතින් සිහිය කිව්වහම නොයෙකුත් ආකාරයේ සිහියන් තියෙනවනේ. සම්මා සතිය කියලා කියන්නේ එතකොට යහපත් සිහිය කියන එක. එහෙනම් අයහපත් සිහියකුත් තියනවද කියලා කෙනෙකුට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. යහපත් සිහිය නැති තැන හැම වෙලේම අයහපත් සිහියක්මයි තියෙන්නේ. මොකද්ද එතකොට මේ යහපත් සිහිය කියලා කියන්නේ? අපි මම මෙහෙම අහුවොත් එහෙම අපි කතා කරා මතකද පාණාතිපාතා වේරමණී කියලා කියනකොට, අදින්නාදානා වේරමණී කියලා කියනකොට ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමේ අදහස. දැන් ප්‍රාණඝාත කරන එක හොඳ නැහැ. හොරකම් කරන එක හොඳ නැහැ. කාමයේ වර්ධා හැසිරෙන එක හොඳ නැහැ. ඒක නරක දෙයක්. ඒ වගේම පව් සිද්ධ වෙනවා. ඒවා බොහොම අකුසලයන්. සසර දෝෂ වලට හේතු වෙනවා. සංසාරගත විපාක ලැබෙනවා. මේ වගේ ගොඩක් දේවල් දැනගත්තම අපි ඒකට කියනවා නුවණ කියලා. දැන් ඔය තරහා ගියාම එහෙම හොඳ උදාහරණයක් අපි කිව්වොත් එහෙම දැන් මම දන්නවා පරුස වචන කියන්න හොඳ නැහැ කියලා. මම දන්නවා අහවලාට අහවල් වචනයෙන් බයින්න හොඳ නැහැ කියලා. නමුත් තරහා ගියට වෙලාවට අපි නරක වචනයක් කියනවා කාට හරි. විශේෂයෙන්ම අපි ගොඩක් ලෙන්ගතු අයට නරක වචනයක් කියනවා. නරක වචන කියලා පස්සේ කවුරුත් අපිට මේ නරක වචනයක් කිව්වා ඒක කියපු එක හොඳ නැහැ නොකිය ඉඳයි තිබුණේ කියලා කවුරුත් කියලා දෙන්නේ නැහැ. අපිටම පස්සේ හිතෙනවා අපරාධ මම මෙයාට මෙහෙම බැන්නේ. අපරාධ මේ වෙලාවේ මෙතනදි මම මේ වගේ වචනයක් කිව්වේ අපරාධ කියලා අපිට අදහසක් එනවා. එතකොට අපිම කියනවා එතකොට මේ මට ඒ වෙලාවේ හරියට සිහියක් තිබුණේ නැහැ. මට ඒ වෙලාවේ හරියට සිහියක් තිබුණේ නැහැ කියලා අන්න බලන්න. පරුස වචන කීමෙන් වැළකීම හොඳ දෙයක් කියන නුවණ දැන් අපිට තියෙනවා. හුඟක් අයට බෞද්ධයන්ට තියෙනවා. නමුත් සිහිය ඒ නුවණ පිළිබඳව සිහිය නැහැ හුඟක් වෙලාවට. අන්න ඒ සිහිය යහපත් දේ ගැන අන්න ඒ විදිහට සිහිය තියෙන්න ඕන නුවණ පිළිබඳව. නුවණ කියලා කිව්වහම ඇත්ත දේ. නේපක්කේන සමන්නාගතෝ සති. නුවණ පිළිබඳව වූ සිහියටයි සතිය කියලා කියන්නේ. නුවණත් එක්ක එකතු වෙච්ච සිහිය. එහෙම නැතුව අනිත් සිහිය නෙවෙයි. දැන් අපි වෙලාවකට මෙහෙමත් කියනවානේ. මේක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. දැන් යතුරු කරල්ල ඉනේ ගහගෙන යතුරු කරල්ල හොයන. තිබ්බ තැන මතක නැහැ. හොයා කරේ අර කියනවා මේ මනුස්සයාට නම් පොඩ්ඩක්වත් සිහිය නැහැ කියනවා. ආයෙත් තව වෙලාවකට සිහිය කියනවා ඔය සල්ල කර්ම වගේ කරද්දී අපි කියන සිහිය නැති කරා කියලා. ඉතින් ඒව ඔක්කොම ගත්තාම බෞද්ධ ධර්මයේ තුල සිහිය කියලා කියන්නේ පැහැදිලිවම ජීවිතයේ ඇත්ත తත්වය පිළිබඳව ලෝකයේ ඇත්ත తත්වය පිළිබඳ ලෝකයේ තියෙන ඇත්ත తත්වයක් තමයි ප්‍රාණඝාත කිරීම හොඳ නැහැ. ඒක කර්මපතයක් වෙනවා. සම්ප්‍රප්පලාප කීම හොඳ නැහැ. ඒක කර්මපතයක් වෙනවා. ඒ වගේ වැරදි කරනවා. ඊළඟට නොයෙකුත් ආකාරයේ තව මේ තියෙන එක එක දේවල් වල ඇත්ත తත්වය, ශරීරයේ තියෙන ඇත්ත తත්වය ගැන, වේදනාවල වල තියෙන ඇත්ත తත්වය ගැන වගේ අන්නේ ඇත්ත తත්වය පිළිබඳව අපි ඉගෙන ගත්තාම අපිට නුවණක් ඇති වෙනවා. අන්න ඒ නුවණ පිළිබඳ වූ සිහිය, ඒ අරමුණේම මේ සිහිය පවත්වා ගන්නට හැකියාවක් තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ සිහිය කියලා. දැන් සාමාන්‍ය ජනවාරි හාමුදුරනේ මේ අපි මේ සරල භාෂාවෙන් අපේ ජන ශ්‍රුතියේ තියෙන මම හිතන වචන භාවිත කළාට ගැටලුවක් නෑ. සාමාන්‍ය අපි කියනවා මේ පුජ්‍යලයට නම් නිකන් අර මේ මා ඒ වචනේ පාවිච්චි කරන මඤ්ඤන් වගේ වචන මේ අපේ ජනවහරේ අපිට ඇහෙන වචන.
එතකොට මෙයාට නම් මොංගල් ඒ විදිහට විද වචන වලින් ඇතම් පුජ්‍යලයන්ව හඳුන්වනවා. මම හිතන්නේ ඒත් අර සිහිය කියන එක කල්පනාව කියන එක නොමැතිකම නිසා වෙන්නට ඕනේ වෙනි මතයක් අනිකුත් අය දරන්නේ යම් කිසි පුජ්‍යලයක් කෙරේ. ආමගෙන දැන් මේකේ දැන් සිහිය කියලා කියපුවම මේ සිහිය නැති වෙනවද? ඔය කියන අයට එහෙම චෝදනා එන්නේ සිහිය නැති හින්දාද? එහෙම පුජ්‍යලයක මේ සිහිය නැතිවීමක් වෙනවද? ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා අඩුයි කියලා කිව්වොත් අපිට හොඳයි නේද? ඇත්තටම දැන් ඔය වචන ගත්තොත් මඤ්ඤං කියන වචනේ විශේෂයෙන්ම අනිත් වචනේ නම් සමාජයේ භාවිතා වුණාට මම හිතන්නේ භාවිතා නොකරතු යුතු වචනයක් කියලා. මඤ්ඤං කියන වචනේ වගේ එකක් ඉතින් ඇත්තටම මේ අපේ තරුණ ළමයි හරියට ඔක පාවිච්චි කරන්නේ ඇත්තටම නිකන් පිස්සු විකාර වගේ ජීවත් වෙනා ඉන්න. ඒ කියන්නේ හුඟක්ම සිහිය නැති වෙනවද කියලා නෑ. ඇහුවේ සිහිය නැති වෙනවා ඇත්තටම. දැන් මම කියවට තරහ ගියාම නැති වෙනවා කියලා. ඒ වගේ ඔය තරහ ගියාම අනවශ්‍ය දේවල් කියලා නොකළ යුතු දේවල් කරලා නොකිය යුතු දේවල් කියලා වැඩ කරන වෙලාවට සිහිය නැති වෙනවා කියලා කියන එක ඉතින් අපේ සාමාන්‍ය දෙයක්. ඒක සාමාන්‍ය මනුස්සයටත් එහෙමයි. එහෙම නෙවෙයි. ඔය නොයෙකුත් ආසාවල් වැඩි වුණාම එක දේවල් වලට හිත යොමු වෙලා එක නරක දේවල්ම කරලා ඉතින් ඒ වගේ සමහර වෙලාවට දැඩි ලෝභයක් ඇති වෙලා කෙටියෙන් කියනවා නම් අකුසල් ප්‍රබල වෙනකොට තරහ කියන්නේ අකුසලයක් නේ. ඒ වගේම අනිත් අකුසලුත් ප්‍රබල වෙනකොට මේ මිනිස්සුන්ට සිහිය නැති වෙනවා. අපි කියන්නේ ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ කියලා. සමහර අයට කියන්නේ අනිත් දැන් ඔය මැරෙනවා කියලා අමතක වෙලා ජීවත් වෙන්න කියන්නේ මැරෙනවද කියලාවත් මතක කියන්නේ අනේ මේ මිනිස්සු මේ මැරෙන්නේ නැහැ වගේ මේ ජීවත් වෙන්න කියලා කියන්නේ. නේ? එතකොට බලන්න සමහර කට්ටියට දැන් මේ රටේ වුණත් හොරකම් කරන්න ගියාම මෙලෝ සිහියන්නේ අනිත් මිනිසුන්ට මේවා දැනගන්න වෙයිද මැරෙන්න ඕන මෙන්න කියලාත් පරම්පරා ගානකට හොරකම් කරන්න බලනවා. හරිද? ඉතින් ඒ ඔක්කොම සිහියක් නැතිකමනේ. දැන් ඉතින් මදෑ කියලා චුට්ටක් හිතන්න ඕනේ නේද? ඒ ඔක්කොම ගත්තාම ඊටාම පැහැදිලි සිහිය නැති වෙනවා කියන එක. ඒක හරියටම හරියි. අකුසල හමුවේ තියෙන එක ලක්ෂණයක් තමයි මේ ඒ අකුසලයේ ප්‍රබල වෙනකොට මෝහය ඇති කරන ලක්ෂණයක් තියෙනවා. අකුසලයේ මෝහය කියන එක ඇති වෙනවා. ඇත්ත වසන් වෙනවා. එතකොට ඉතින් සිහිය නැති වෙනවා. ඒක තමයි මේ අකුසල් ප්‍රබල වුණාම ලොකු ගැටලුවක් ඒක. මේකට එක මේ තැනැත්තෙක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා හරි අපූර්ව ප්‍රශ්නයක්. එක බ්‍රාහ්මණයෙක් මේ සමහර වෙලාවල් තියෙනවා මට එතකොට බ්‍රාහ්මණයෝ මේ නොයෙකුත් මේ වේදනය හදාarලා තියෙන්නේ. හරි. සඳහන් කරනවා සමහර වෙලාවල් වල මට මම හදාරපු නැති වේද මන්ත්‍ර පවා හොඳට තේරෙනවා. සමහර වෙලාවල් වල. සමහර වෙලාවල් වල මට දන්න මන්ත්‍රේ පවා අමතකයි. ඇයි කියලා අහන බුදුරජාණන් වහන්සේ කියලා. ඇයි එක වෙලාවට එහෙම වෙන්නේ කියලා අහනවා. දැන් අපිට ඇත්තටම තියෙන්න ඕන ප්‍රශ්නයක් ඕක. නේද? ඒ කියන්නේ ඒ කාලේ බ්‍රාහ්මණයින්ට හරියට ඔය වගේ තමන් ගැන ගවේෂණය කරන ගතිය තිබ්බා. දැන් අපි අපේ පින්වන්ත අයගෙන් අහන්නේ අපිටත් ওই ලක්ෂණය තියෙනවද නැද්ද නේද? වෙලාවකට හොඳට යමක් තේරෙනවා. හොඳට යමක් මොන හරි ලිපියක් බැලුවත් මොන හරි ගැඹුරු දෙයක් බලපුවම හොඳට දැන් වෙලාවකට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔව් එහෙම වෙනවා. එහෙම වෙන්න හේතුව යම් කිසි කෙනෙක් කාමච්ඡන්දයට යට වෙලා නම් ව්‍යාපාදයට, තීන මිද්දයට, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම වලට යට වෙලා ඉන්න වෙලාවට අන්නර දන්න දේවක්වත් මතක් වෙන්නේ නැහැ. තියෙන සිහියත් නැති වෙනවා. හැබැයි ඒවා යටපත් වෙලා තියෙන වෙලාවට මේ සිහිය වර්ධනය වෙනවා කියලා. ඉතින් ඒකෙන්ද මේ අකුසල් ගැනයි මේ කියන්නේ. ඒකද ඇත්තටම සිහිය නැති වෙනවා කියන එක අපි අවධානය යොමු කරගන්න ඕන දෙයක්. සිහිය නැති වෙන්න ඉතින් ජීවත් වෙන්න ඕන කොහොම හරි කරලා. දැන් සිහිය නැති වෙනවා කියද්දී අපි හැමෝටම දැන් ශල්්‍ය කර්මයකට බඳුන් කරද්දි සිහිය නැති වෙනවනේ. ඒ සිහිය නැති වීම. ඔව් දැන් මෙතන ධර්මයේ කතා කරන්නේ මම කලින් එක මතක් කරා. ධර්මයේදී කතා කරන්නේ මේ ඒ සිහිය නෙවෙයි. මේ කියන්නේ මම කියන්නේ මේ පක්කේන සමන්නාගතව සති නුවණ පිළිබඳව වූ සිහිය. කියන්නේ ලෝකේ ඇත්ත දෙයක් තියෙනවනේ. දැන් මම කිය බයින්ඩ ඒ කියන්නේ පරුස වචන, කැත වචන, වැරදි වැඩ කරන්න හොඳ නැහැ කියන එක ඇත්තක්. ඒකට ඒවා සිහිය නැති වෙලා යනවානේ.
මට මොනවා වුණත් දන්නේ මගේ සිහිය නැති වුණා කියලා කියන තරහයම ගියම ගියා. මට එලේ මොනවා වුණත් දන්නේ මට මාව පාලනය කරගන්න බැරි වුණා නේද? හිතකින් නෙවෙයි මේ දේවල් කරේ ඔය දේවල් අපිට අහන්න තියෙනවා. හැමෝටම මේ සතිය ගැන කතා කරනකොට තව අපිට අහන්න ලැබෙන වචනයක් තමයි මේ වාක්කෝෂයේ තුල සතිපට්ඨානය කියන එක. එතකොට අපි ඒක කොහොමද විග්‍රහ කරගන්නේ? බොහෝ වැදගත් දෙයක් අපි කතා කරන සිහිය ගැන කතා කරනවා නම් සතිපට්ඨානය ගැන කතා නොකරම බෑ. දැන් මෙහෙමනේ අපිට දැන් අපි කියනවා මං හිතාගෙන හිටියේ එහෙම නෙවෙයි. බලන්න මං හිතාගෙන හිටියේ එහෙම නෙවෙයි. දැන්නේ මට සිහිය ආවේ කියලා. යම් කිසි දෙයක් අවබෝධ වෙනකොට නුවණ ඇති වෙනවා. ඒ නුවණත් එක්ක සිහියක් ඇති වෙනවා. අපි දැන් නිකන් අපි උදාහරණයක් කියන්නම්ම. දැන් අපි හුස්ම ගන්නවා. දැන් මේ මොහොතේ හුස්ම දැනෙනවා. නේද? දැන් අපි දෙන්නටම දැන් ඔන්න මම දැන් කිව්වට පස්සේ හුස්ම දැනෙනවා. දැන් ඔන්න දැන් හුස්ම ගන්නවා දැනෙනවා. මෙච්චර වෙලා දැනුනේ නෑනේ. අපි ඕක ගැන අපේ පින්වන්ත කෙනකින් ඇහුවොත් මෙච්චර වෙලා හුස්ම දැනුනේ නෑ නේද කියලා කියනවා. මම ප්‍රශ්න දෙකක් අහන ඒ වෙලාවට තේරුම් ගන්න ඕනට. මෙච්චර වෙලා මේ හුස්ම දැනුනේ නැද්ද? දැනීම තිබුණා දැනුනේ නැද්ද? නැත්තම් දැනීම තිබුණේ නැද්ද? මෙච්චරලා දැන් අපි දෙන්නට දැවුන්නේ නැහැ හුස්ම. හුස්ම කියන්නේ වේදනාවක් අපි ඇති වෙන. හුස්ම නිසා ඇති වෙන වේදනාවක් තියෙනවා. දැනීමක් තියෙනවා. මෙච්චරලා දැනුන්නේ නැහැ. දැන් කිව්වට පස්සේ මෙන් දැනෙනවා. එතකොට අපි ප්‍රශ්න දෙකක් අහන්නේ මොකද්ද? මේ වෙනකන් හුස්මේ දැනීම දැනුනේ නැද්ද? දැනීම තිබුණේ නැද්ද? ඕකෙන් වැඩිපුර දෙනෙක් උත්තර දෙන්නේ දැනීම තිබුණා දැනුනේ නැහැ කියලාද? දැනීම තිබ්බේම නැහැ කියලාද? හුඟක් අය උත්තර දෙන්නේ හුස්මේ දැනීම මට මෙච්චර වෙලා දැනුනේ නැහැ. දැනීම තිබුණා දැනුනේ නැහැ. දැනීම තිබුණා දැනුනේ නැහැ කියලා. හරි. මම අහනවා ඔබතුමාගෙන්ම මේ උත්තරේ හරිද කියලා. දැනීම තිබ්බා දැනුනේ නැහැ. දැනීම තිබ්බා දැනුනේ නැහැ. වෙන්න පුළුවන්ද? දැනීම තිබ්බ නැතිනම් දැනෙන්න එපා. නේද? දැනෙන්නේ නැති දැනීමක් තියෙන සිතක් තියෙනවා. එහෙනම් දැනීම නැහැ. විශ්වාස කරන්න හුස්මේ දැනීම කියන එක අපිට සැරෙන් සැරේ ඇති වෙන එකක්. දැන් අවුරුදු ගානකින් වෙන්න තේ ඔන්න මම දැන් කිව්වට පස්සේ ඇසිපි හෙලනවා දැනෙනවා ඔන්න. දැන් ඔබතුමාට ඇසිපි හෙලනවා දැන් දැනෙන්න පටන් ගත්තනේ. කොච්චර කාලෙකින් පස්සේද? ඔක දැන් මටත් දැනෙනවා මෙන්න. මම දැන් දෙන්නටම ඇසිපි හෙලන එක දැනෙනවා. කොච්චර කාලයකට පස්සේද මේ? අවුරුදු ගානකට විතර ඔක මතක්ුන්නේ නැහැ නේද? එතකොට මේ දැනීම තිබ්බද මෙච්චර කාල? ඇසිපිය හෙලීම තිබ්බා. ඒක මම දන්නවා. හැබැයි ඇසිපිය හෙලීමේ දැනීම හැදුන්නේ නැහැ. කිව්වට පස්සේ හැදෙන්නේ. ඇයි ඒ? මෙතෙන්ට හිත ගියොත් විතරයි හැදෙන්නේ. අපේ ශරීරය කියන ඉන්ද්‍රියත් ඒ ඉන්ද්‍රියට ගෝචර වෙන අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන කියන දෙකත් විඥානයේත් එකතුව නිසා තමයි වේදනාවක් හටගන්නේ. ස්පර්ශ වේදනාව. ස්පර්ශය කියලා කියන්නේ ඒකට. එහෙනම් අපේ හිත එතෙන්ට යෙදුනොත් විතරයි මේ දැනීම ඇති වෙන්නේ. එතකොට දැන් මේ දැනීම කියන ඒවා ඕක හොඳට විමසන කෙනෙකුට හොඳට තේරෙනවා. අපේ කකුලක් රිදුනත්. දැන් අපේ කකුලක් මෙහෙම අපි දෙන්න ඉන්නකොට දැන් අපේ කකුලක් අසනවා කියලා හිතන්නකෝ. දැන් අපි මෙහෙම ඉන්නකොට එකපාරට වෙන දෙයක් මතක් වුණොත් අරක පොඩ්ඩක්වත් මතක නැහැ. මතක නැහැ කියලා කියන්නේ ඒක දැනෙන්නෙම නැහැ. ඒ කියන්නේ දැනෙන්නේ නැහැ කියන්නේ දැනීම නැහැ. ඒ කැසීම එතන නැහැ. මේක තව පැහැදිලි කරන්න මම මෙහෙම අහන්නම්. උගුරට හොරෙන් බෙහෙත් බොන්න පුළුවන්ද? උගුරට හොරෙන් බෙහෙත් බොන්න බෑ කියලා කතාවක් තියෙනවනේ. බෙහෙත් නම් තිත්ත හින්දා මම අහනවා උගුරට හොරෙන් බත් කන්න පුළුවන්ද කියලා. කවුරුත් කියනවා බෑ කියලා. උගුර දන්නේ නැතුව බත් කාලා නැද්ද? උගුර දන්නේම නැතුව බත් කාලා නැද්ද? නෑම කියන්න පුළුවන්ද? හදිසියට බත් ගිලින්න අවස්ථාවක්. ඔය රූපවාහිනිය දිහා බලාගෙන එහෙම කට්ටිය කන්නේ කෑවද කියලා දන්නේවත් නැහැ. ඒ කියන්නේ බත් මෙතනින් යනකොට බත් ගියා කියලා දැනීම බත් ගෑවි ගෑවි උගුරේ ගෑවි ගෑවි යන දැනීම හැදෙන්නේ නැහැ. මම නිකන් අහනවා දැන්. ඇඳගෙන ඉන්න ඇඳුම් දැනෙනවද කියනකොට දැනෙන්නේ මෙච්චර වෙලා දැනුණාද? මේ ඇඳුම් ඇඟේ ගෑවිලා තියෙනවා කියලා දැන් ඔන්න දැනෙනවා.
අපේ මේ ආගෙන ප්‍රේක්ෂකෙන්ටත් ඔක දැනවා. දැන් මං කිව්වට පස්සේ මෙච්චර වෙලා ඒ දැනීම හැදුනේ නැහැ. ඇඳුනුත් තිබුණා, ශරීරයක් තිබුණා, හැබැයි දැනීම හැදුනේ නැහැ. දැනීම හැදුනේ අපිට ඒකට අවධානයට යොමු කරොත් විතරයි. ඒ කියන්නේ මේ දැනීම කියන එක මේ තියෙනවා මේ නැහැ, මේ තියෙනවා මේ නැහැ, මේ තියෙනවා මේ නැහැ. හවුද නැද්ද? නේද? හා. මෙච්චර කල් ඔක දැනන් හිටියේ නැද්ද? නෑ. එහෙනම් දැන් ඇති වුණේ මොකද්ද? දැනුමක්. ඔය දැනුමත් එක්ක කට්ටිය කියනවා ඇත්ත නේනම් මේ දැනීම කියන එක මේ තියෙනවා මේ නැහැ, මේ තියෙනවා මේ නැහැ කියලා. නේද? එතකොට මේ වේදනාව ගැන සිහියෙන් ඉන්න කෙනෙකුට, වේදනාව ගැන ගවේෂණය කරන කෙනෙකුට ඔය නුවණ ඇති වෙනවා. වේදනාව කියන එක ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. ඒක එක දිගට තියෙන එකක් නෙවෙයි. හරිද? කොහේ හරි තැන් වලට පයින්නවා මේ ශරීරයේ වේදනාව. දැන් ඒ දැනුමනේ ඇති උනේ. දැන් එතකොට මොකද මේ අහපු ප්‍රශ්නෙට මට මේ වගේ දේවල් හරහා තමයි උත්තර දෙන්න වෙන්නේ. හැමදාම මොකද මේක අපි තේරෙන විදිහට කතා කරන්න බෑ. හැමදාම කියන ප්‍රායෝගික ප්‍රායෝගිකත්වය තියෙන්න බෑ. එතකොට මේ දැනුම වේදනාවේ දැනීම කියන එක දැන් අපි තේරුම් ගත්තා. මේක එහෙනම් එක දිගට තියෙන එකක් නෙවෙයි. මේක එක දිගට තියන්නත් බෑ. දැන් රස ආහාරයක් ගැන මම දැන් අහන්න වෙන ප්‍රශ්න කිහිපයක් ඉතින්. වේදනාව ගැන කතා කරද්දී. දොඩම් රස තියෙන්නේ ඇත්තටම දොඩම් වලද? දිවුල් රස දිවුල් වල තියෙනවද? මේ වගේ වහපුවාම හරි වැඩ පුදුම කතා නෙමෙයි අහන්නේ. කියලා හිතේ. අපි නොහිතන දේවල් නේ. ඇත්තටම නොහිතන පැත්තක් හිතන කෙනා තමයි ගවේෂණය කරන කෙනා කියලා කියන්නේ. අයිසැක් නිව්ටන් මහත්තයාට නේද? අර ඇපල් ගෙඩිය පල්ලෙහාට වැටෙනකොට ඇයි පල්ලෙහාට වැටුනේ කියලා කල්පනා වුණා. ඔන්න ගුරුත්වාකර්ෂණය හොයාගන්න එහෙම නේද? ඉතින් මෙච්චර කාටවත් කල්පනා වුණේ නැහැ නේ. අපිටත් දැන් නිකන් ඉන්නකොට ඇයි අප්පා මේක පල්ලෙහාට වැටෙන්නේ නැතු උඩ ගියේ නැත්තේ? එහෙම හිතෙන්නේ නැහැ නේ. වෙනස් විදිහට සත්‍ය වශයෙන් හොයන්න ඕනේ. ඇත්තටම කෙනෙක් කල්පනා කරොත් දිවුල් වල දිවුල් රස තියෙනවද? බෙලි වල බෙලි රස තියෙනවද? පැපොල් වල පැපොල් රස තියෙනවද? අඹ වල අඹ රස තියෙනවද? මොකද හිතන්නේ? නැත්නම් වෙන කොහෙද තියෙන්නේ කියලා කියයි කෙනෙක්. දිවක් නැත්තම් රසක් හැදෙනවද? අර දිවුල් ගෙඩියන්න හරි තියෙනවා, බෙලි ගෙඩියන්න හරි තියෙනවා, දොඩම් ගෙඩියන්න හරි තියෙනවා. දිවක් නැත්තම් රසක් හැදෙනවද? අපි ඔන්න ඔය ප්‍රශ්නේ කට්ටියකින් අහනවා බණ කියන්න ගියාම. එතකොට කියනවා නෑ නෑ හාමුදුරනේ දිවේ තියෙන්නේ කියලා. එතකොට අපි කියනවා එහෙනම් දැන් දොඩම් රස විඳින්නකො දැන් දිවේ තියෙනවනේ. දිවේ තියෙනවනේ දැන් විඳින්න ඉතින්. බෑනේ. එහෙනම් දිවේ නෑ. එහෙනම් කොහෙද තියෙන්නේ? ඒක කියපු ගමන් කියනවා හිතේ තියෙන්නේ කියලා. මම කියනවා එහෙනම් දිවත් නැත්තම් දිවත් නැත්නම් දොඩනුත් නැතුව දොඩම් රස විඳින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් හිතේ තියෙනවනේ. දැන් මේක කොහෙවත් නැද්ද එතකොට? එතකොට දැනෙන්නේ. දැනෙන්න ಜಾති තුනක් එකතු වෙන්න ඕන. මොනවද? දොඩම් තියෙන්නත් ඕනේ, දිව තියෙන්නත් ඕනේ, ඊට අමතරව හිත තියෙන්නත් ඕනේ. දොඩම් තියෙන්නත් ඕනේ, දිව තියෙන්නත් ඕනේ, හිත තියෙන්නත් ඕනේ. මෙන්න මේ තුනට කියනවා බාහිර ආයතනය දොඩම්, අභ්‍යන්තර ආයතනය දිව, විඥානය හිත. මේ තුනේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. ඔන්න ඔය ස්පර්ශය ඇති වුණොත් තමයි ඒක ඇති වෙන වේදනාවට කියනවා ස්පර්ශජ වේදනා කියලා. දැන් ඕකෙනුත් ඇති වුණේ මොකද්ද? නුවණක්නේ. දැන් මම මෙහෙම කියනකොට ඇත නේනම් ඇතර දොඩම් වල නෑ නේනම් මේ රසය කියලා. අන්න ඒ නුවණ පිළිබඳව සිහියෙන් අපි ජීවත් වෙන්න ඕනේ. ඇයි මේක ඇත්තක්? ඇයි අපි නුවණ පිළිබඳව සිහියෙන් ජීවත් වෙන්නේ? එතකොට අපිට ඒව උපාදාන වෙන්නේ අපි හිතාන් ඉන්නවා මේ වේදනාවල් ඔක්කොම එක දිගට තියෙනවා කියලා. ඒකින්ද ඒක එක දිගට පවත්වා ගන්න උත්සාහ කරනවා. පුළුවන් කියලා හිතනවා. එතකොට ඇති වෙන්නෙම තණ්හාවක්. සැප වේදනාවක් ඇති වුනහම සැප වේදනාවක්, දුක් වේදනාවක් ඇති වුනහම දුක් වේදනාවක්, අදුක්ඛ අසුඛ වේදනාවක් ඇති වුනහම අදුක්ඛ අසුඛ වේදනාවක් ඇති වෙවි යනවා. දැන් අපි මේ ගෙවන ජීවිතය ගැන ඔක තව ටිකක් පැහැදිලි කරන්න ටිකක් ඉතින් එපා වෙන උදාහරණ කිහිපයක් කියන්න වෙනවා. මට එකපාරටම ඕන වෙනවා රස දොඩම් ගෙඩියක් ගන්න. දැන් අපි මේ වේදනාව ගැන කතා කරන්නේ. රස දොඩම් ගෙඩියක් කන්න හිතක් පහළ වෙනවා.
කලින් දොඩම් කාලා තියෙන හින්දා. ඒ හිත පහළ වෙච්ච වෙලාවෙ ඉඳන් අපි නිකන් අපිට ඇති වෙන වේදනාව ගැන අවධානයෙන් ඉමු සිද්ධියක් අරගෙන. මේ ලෝකේ තියෙන හොඳට බලන්න මේ ලෝකේ තියෙන සිද්ධියක් අරගෙන අපි අවධානයෙන් ඉන්නවා. මට එකපාරටම උදෑසනක හිතෙනවා මට අද රස දොඩම් කන්න ඕනේ කියලා. හිතිච්ච වෙලාවෙ ඉඳන් මං ඉන්නේ සැප වේදනාවෙන්ද දුක් වේදනාවෙන්ද? හිතට හරි දුකයි දැන් නෑ දොඩම් නෑ. එහෙනම් මං දුකෙන් ඉන්නේ. නේද? ඔන්න දැන් දුකෙන් ඉන්නේ. එක දිගට දුක් වේදනා තියෙනවා. ඊට පස්සේ මම හැටි හරියන්නේ නැහැ මේ දුක් වේදනා අඩු වෙන්නේ නැහැ. දුකෙන් ඉන්න අපි කැමති නැහැනේ. මං යනවා දොඩම් හොයන්න. දොඩම් හොයන්න ගියාම යද්දි කකුල් දෙදෙනවා, අත් දෙදෙනවා, අවුවේ යනවා, දාඩිය දානවා. යනකොට එහෙනම් යනකොටත් තියෙන එක දිගටම දුක්, කායික දුක්. ඒකත් එක්කම මොකද වෙන්නේ? මේ කවුරු හරි දොඩම් කකා ඉන්නවා දකිනවා. දැන් තවත් මගේ දුක් වැඩි වෙනවා. ඊට පස්සේ දොඩම් හම්බෙනවට හම්බුනා ලොකු ගාණක් වෙනවා. තවත් දුක් වැඩි වෙනවා. දැන් මේක හිතිච්ච වෙලාවෙ දැන් මොනවද තියෙන්නේ? දුක් තියෙන්නේ නේද? ඊට පස්සේ ඕන දැන් උස්සගෙන එනවා. උස්සගෙන ඇවිල්ලා මේ දොඩම් ටික ලෙලි අරලා පීරිසි එක තියාගෙන දැන් ඉඳ ගන්නවා. මේ වෙනකම්ම දුකෙන් හිටියේ. දුක් තිබ්බේ වැඩිපුර. දැන් මේ දොඩම් බිකක් අරගෙන දිවේ වදින්න තියා ගන්නවා. දැන් සැප වේදනා නේද? ඒ බලාපොරොත්තු වෙච්ච හම්බෙලා දැන් උගුරෙන් පල්ලෙහාට ගියා. හරිද? උගුරෙන් පල්ලෙහාට ගියාට පස්සේ දැන් ඊළඟ එක ගත්තේ නැත්තම් ආය දුක් වේදනා. එහෙනම් ආය එකක් ඕන. එහෙනම් දැන් මේ සිද්ධියක් මම මේ කිව්වේ. මේ සිද්ධිය ගත්තාම මෙතන ඉඳන් එක දිගට දුක් ගොඩක් වින්දා. දැන් පුංචි සැපයක් මෙතන මුවද්ද්වාරයේ ඉඳලා උගුරෙන් පල්ලෙහාට යනකම් පොඩි සැපයක් ආවා. එතනින් පල්ලෙහාට ගියාට පස්සේ ආය දුක් වේදනා. ආය එකක් ඕන. ආය සැප වේදනා පොඩි සැප වේදනාවක් ආවා. ආය දුක් වේදනා. දැන් මේක අපි හිතමු දොඩම් බික් 15ක් විතර කෑවා කියලා. දැන් මේ අමාරුවෙන් ගෙනාපියා මේ සැප විඳින්න ගෙනාවේ. දැන් ඊළඟ එක ගත්තොත් ආය දැන් කන්නත් බෑ. ආය බලෙන් හරි කෑවොත් ආය එතන දුක් වේදනා. දැන් තිබ්බත් දුකයි. නේද? මම මේ කිව්වේ දොඩම් ගැන විතරක් නෙවෙයි. මුළු ජීවිතේ ඔක්කොම සිද්ධි කොහොමද නැද්ද? හැම සිද්ධියක්ම. ගොඩ අපේ ජීවිතේ අපි ගොඩාක් දුක් විඳලා පොඩි සතුටක් විඳලා ආය දුක් විඳිනවා. දීර්ඝ දුක් වේදනා මාලාවක්. ලෞකික ජීවිතේ පුංචි සැපයක්. ඊට පස්සේ දීර්ඝ දුක් වේදනා මාලාවක්. හැම එකම එහෙමද නැද්ද? යම් කිසි කෙනෙකුට කාමයේ වර්ධව හැසිරෙන්න ඕන කියලා හිතෙනවා. ඒ මොහොතේ ඉඳන් මේ වැරදි වැඩේ කරන්න හිතපු වෙලාවෙ ඉඳන් බොරු කියලා එක අවස්ථාවන් හොයාගෙන ඔය ඔක්කොම කරනකන් සැපද දුකද? ලොකු දුකක් විඳිනවා. ඊට පස්සේ මේ වැරද්ද කරන වෙලාවේ යම් කිසි සැපයක් විඳිනවා. එතනින් පස්සේ ආයෙ ලොකු දුකක් විඳිනවා. හරිද? ඒතර මේ මුළු දවසම අරගෙන බැලුවොත් උදේ ඉඳන් විඳලා තියෙන්නේ දුක්. මේ සිද්ධිය වෙලාව විතරක් සතුටකින් හිටියා. සැපකින් හිටියා. ඊට පස්සේ ලොකු දුකක්. ජීවිතේ සියලුම සිද්ධි කොහොමද නැද්ද? ඔන්න ඔහම කියනකොට අපිට හිතෙනවා අනේ අපේ අතර මේ ජීවිතේ එහෙම නේනම් අපි වැඩියෙන් දුක් විඳලා තියෙනව නේනම්. සමහරු කියනවා අපි මේ දුකම තමයි විඳින්නේ. ඔව් නේද? දුක් විඳලා තියෙනව නේද කියලා හිතෙනවා. ඒකින්ද කියනවා මේ දුකෙන් නිදහස් වෙන්න මොකක් හරි කරන්න ඕනේ. සැපවත් වෙන්න කරන්න ඕනේ කියලා. අන්න මොකද්ද ඒ පුදුනේ? මෙච්චර කල් නොතිබ්බ සිහියක්. හරිද? මෙච්චර කල් එහෙම සිහියක් තිබුණේ මේ හොඳට දුක් විඳින හොඳට දුක් විඳින පොඩි සැපයන් විඳ හිටියා. පව් කරගනිමින්. දැන් කාමයේ වර්ධව හැසිරීම වගේ එකක් ගැන මේ වගේ අවබෝධයක් තියෙනවා නම් තේරෙනවා. අයියෝ මේ පුංචි සැපයක් ඊට කලින් ගොඩක් දුක් විඳින්න එපා. මේක මැත්තේද මම මේ නැහි ඉන්නේ කියලා. අන්න සිහිය උපදිනවා කියලා කියනවා ඒකට. ඒකට කියන්නේ මේ දිනවල ප්‍රායෝගිකව ඇහෙන දේවල් එක අරගෙන බැලුවොත් දැන් අපි මේ සංවර්ධනය පිළිබඳව මේ දවස්වල කතිකාවක් තියෙනවානේ. එතකොට මේ දියුණු රටවල් නොදියුණු රටවල් පිළිබඳව පොඩි සංසන්දනයක් කරන වර්තමාන පරපුර ප්‍රේක්ෂකයෝ මම හිතනවා ආදරණීය ප්‍රේක්ෂකයන් මා සමග එකඟ වෙයි. සමහරව කියනවා මේ අපි දුක් විඳිනම දන්න රටක් හැටියට අරගෙන බැලුවොත් දැන් සමහර දියුණු රටවල් තියෙනවා ප්‍රජාතාන්ත්‍රික රටවල් ජීවන මට්ටම ඉහළ රටවල් මානව අයිතිවාසිකම් සුසැදි රටවල් තිබෙනවා. නමුත් අපි මේ රටවල් දැක නැති නිසා අපි දුක් විඳින බව අපිට අවබෝධ වෙන්නේ නැහැ කියලා. ඒක සමාජීය නුවණ අපි එතනට ගැලපුවොත් කොහොමද? දැන් අපි පෞද්ගලිකව මේ ලබන අවබෝධය වගේ රටක් හැටියට අපි කිසියම් ආකාරයක අපි දුක් විඳින බව අවබෝධ කරගෙන ඉන්නවද? එහෙම නැත්නම් ඒක නුවණක් හැටියට අවදි කරගත යුතුද? එහෙම කියන්න බෑ.
මොකද සතුට කියන එක රඳා පවතින ඒ කෙනාගේ තියෙන දැන් මේක ලෞකිකව ගන්න ප්‍රශ්නයක් හින්දා අපි හවුත් එහෙම දැන් මේ පැත්තේ මිනිස්සු ඉතින් අපිට පේන්නේ පැත්තේ මිනිස්සු ලොකු සතුටක් විඳින අපි දුක් විඳිනවා කියලා. එහෙම මතයක් පමණයි. ඔව්. නමුත් දැන් අපි යෝග නිකන් උදාහරණයක් කියමුකෝ මේ ගොඩක් මුදල් තියෙන කෙනෙක් ලස්සන වාහනයක ලස්සනට ඇඳගෙන ලස්සනට යනවා පිරිසක් මේ ගොඩක් මුදල් නැති කෙනෙක් නැති පිරිසක් බලාගෙන ඉන්නවා පවුලක අපේ අර කට්ටියන සතුටින් ඉන්නේ අපි දුකෙන් ඉන්නවා කියලා. නමුත් සමහරට එතන තියෙන ඊට වැඩි ලොකු ගැටලුවක්. සමහර මේ කට්ටිය මේ ලස්සන වාහනයක ලස්සන තැනකට ලස්සන කට්ටියක් ගියාට ගිහිල්ලා ගොඩාක් රණ්ඩු වෙන ගොඩාක් ප්‍රශ්න තියෙන තැනක් වෙන්න පුළුවන්. ඊට වැඩි සතුටින් ඉන්න සමහරට අර පොඩි කට්ටිය. එහෙම අපිට කියන්න බෑ. නමුත් හැබැයි අපි මොන ඔය සිද්ධි මොකක් ගත්තත් මම අර කිව්වේ හැම කෙනෙක්ම වැඩි දුකක් විඳින්මින් පුංචි සතුටක් තමයි විඳින්නේ. හරිද? මේක අපි ඔය කොයි තැනක බැලුවත් අපිට එතනම තේරෙන්න පටන් ගන්නවා. හරියට බැලුවොත්. කොයි මිනිස්සයා ගැන බැලුවත්, කොයි සිද්ධිය ගත්තත් මේ සමාජයේ තියෙන දෙයකට එකතු කරලා බැලුවත් මොනවා කරත් මේ මම කියන දේ එහෙමයි. සින්දුවක් අහන්න ඕන කියලා හිතච්ච වෙලාවෙ ඉඳන් දුකක් තියෙනවා. සින්දුව අහන වෙලාවේ සතුටින් ඉන්නවා. ආයෙ දුක් තමයි තියෙන්නේ. හරි. ඉතින් එන්න ඒක අපි මේ ජීවිතේ තේරුම් ගත්තාම අපි කියනවා සිහිය ඉපදුනා කියලා. එතකොට තේරෙනවා මේවා පස්සේ හඹාගෙන ගිහිල්ලා වැඩක් නැහැ, හඹාගෙන ගිහිල්ලා වැඩක් නැහැ කියලා. හරිද? නමුත් ආයසරයක් මොකද වෙන්නේ? ඔය අකුසල් වැඩි වුණාම මේ සිහිය නැති වෙනවා. අර දැනගත්ත දේ ගැන සිහිය නැති වෙනවා. සමහර අය හොඳට භාවනා කර තමන්ගේ වැඩපිළිවෙල හොඳට කරගෙන යන අතර වාරයේදී එක පාරටම ඔක්කොම කඩාගෙන ගිහිල්ලා ආයසරයක් වැරදි වැඩ කරලා නරක වැඩ කරලා තිබ්බ සිහිය නැති කරගෙන එහෙම වෙන අවස්ථා නැද්ද? නේද? හොඳට පිළිවෙත් පුරන අය සමහරලාට නරකම වෙනවා. නරක අය හොඳ වෙනවා. එහෙම වෙනවා. අර හොඳට පිළිවෙත් පුරන සමහර අය කියන දේවල් හින්දා සමහරලාට හිතෙනවා අම්මේ අපිට නම් මොනවත්ම මේ කියන දේවල් හැටියට නම් මෙයා ළඟ මොකුත්ම තියෙන විදිහක් නැහැ කියලා. නමුත් පසු කාලීනව තේරෙනවා සමහර කරන වැඩත් එක්ක අපි අච්චර අර කියපු කෙනාද මේවා කරන්න කියලා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ තමයි ඒකට කියනවා සිහිය නැති වෙනවා කියලා. අපි කතා කරමින් හිටිය අර සිහිය පවත්වා ගැනීමනේ. ඔන්න ඔය සිහිය ඉපදුනහම ඒක නැති වෙන්න දෙන්නේ නැතුව තියාගන්න ඕන. හරි දේ පිළිබඳව සිහිය ඉපදුනහම අපේ අතින් ඒක නැති වෙන්න දෙන්නේ නැතුව තියාගැනීමේ වගකීමක් තියෙනවා. අන්න ඒ ඇතිවෙච්ච සිහිය පවත්වා ගැනීමට නැති වෙන්න දෙන්නේ නැතුව පවත්වා ගැනීමට කියනවා සතිපට්ඨානය කියලා. හැමනේ සතිපට්ඨානයේ ආකාර කිහිපයක් තියෙනවා. ආකාර හතරක් හඳන්න පරිදි දැන් කායානුපස්සනාව, වේදනානුපස්සනාව ආදී වශයෙන් අපි ඒවත් විග්‍රහ කරගන්නේ මොනවද? දැන් සතිපට්ඨානය තුළ තිබෙන කායානුපස්සනාව කියන එක අපි කොහොමද අවබෝධ කරගන්නේ? ඔව්, කායානුපස්සනාව කිව්වම ඇත්තටම මේකේ මම කිටියෙන් මතක් කරන්නම් සතිපට්ඨානය කියන එක තියෙන්නේ. සතිපට්ඨානයේ ඇත්තටම ධර්මයේ තියෙන හැම දෙයක්ම සතිපට්ඨානය තමයි. නමුත් සතිපට්ඨානය ගැන විස්තර කරපු සූත්‍රයක් තියෙනවා. ඒ තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. මේ සූත්‍රයට අනුව අපි සිහිය පවත්වා ගන්න ඕන ප්‍රධාන ප්‍රභේද හතරක් තියෙනවා. කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා. කාය, වේදනා, චිත්ත, ධම්ම කියලා කියන්නේ අපේ ජීවිතේම තමයි. මෙතන වෙන මොකුත් නෑ. කාය, වේදනා, චිත්ත, ධම්ම කියන කොටස් වලට ඇරෙන්න මෙතන මේ අපි සත්‍යය කියන තැන වෙන මොකක් නෑ. බලන්න අපි දිහා. අපේ ජීවිතය දිහා බලපුවම මේ බලන්න මෙතන තියෙන රූපයක්. මේ ශරීරයක් තියෙනවා. මේක කය. ඒ ශරීරය ඇරෙන්න මෙතන මොනවද වෙන්නේ? මෙතන මොනවද වෙන්නේ කියලා බලන්න. මෙතන වෙනවා, ඔතනත් වෙනවා. හරිද? දැන් අපි ඉඳගෙන ඉන්නකොට වෙලාවකට සැපයි, වෙලාවකට මේ නලියනවා. ඇයි දුක් වේදනා? ආයෙ දැන් මේ කකුල් දෙක හරවලා මෙහෙම වෙනස් විදිහකට තියාගත්තම ආයෙ සැපයි. ආයෙත් ඉතින් මෙතන මේ ඉන්න ගමන් බලනකොට සැප වේදනා, දුක් වේදනා දෙක මාරුවට හැදෙනවා. සමහර ඒවා දැන් ඇඳුම් ඇඟේ ගෑවිලා තියෙන ඒවා ගත්තොත්, හුලං වදින ඒවා ගත්තොත්, හරි ඒවා සැපකුත් නැහැ, දුකකුත් නැහැ. එහෙනම් ಜಾති තුනක් වේදනා ಜಾති තුනක් මෙතන හැදි තියෙනවා. ඕනම සයි මේ පින්නන්ත අයගේ දැන් මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්නන්ත අයගේ ශරීරවලත් ඔය දැන් මේ මොහොතේ ඔන්න ඔය ශරීරයක් තියෙනවා. සහ සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුඛ වේදනා කියලා කියන
වේදනා ජාති තුනක් අඩු වැඩි වෙවි හැදි තියෙනවා. එතන හැම වෙලේම තියෙනවා. හරිද? ඊට අමතරව තව මොනවද තියෙන්නේ? ඊට අමතරව තව තියෙනවා මම දැන් මේ කතා කරනකොට මම මේ කියන ඒවා හඳුනා ගන්නවා. ওই පැත්තෙන් මොන හරි කිව්වොත් එහෙම ඔබතුමා මොන හරි කියද්දි මේ පවන්නත් ඒවා හඳුනා ගන්න නැහැ. මෙයා දන්නේ නැහැ මොකක්වත්. නමුත් මම දන්නවනේ ඔය පැත්තෙන් කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ මම හඳුනා ගන්නවා. එහෙනම් හඳුනා ගන්නවා කියන වැඩ පිළිවෙලක් මෙතන තියෙනවා. තව මොනවද තියෙන්නේ? එහෙනම් රූපයක් තියෙනවා, වේදනාවල් තියෙනවා. ඒ හඳුනා ගැනීමට කියනවා සංඥා කියලා. ඊළඟට ඊට අමතරව මොනවද තියෙන්නේ? අපි හිතමු අපි දියුල් ගෙඩියක් දැක්ක නැත්නම් ඉස්සෙල්ලා කිව්වා වගේ අපි හිතමුකෝ දූරියන් ගෙඩියක් දැක්කා කියලා. හඳුනා ගන්නවා. හැබැයි ඒකේ ගඳට හෝ සුවඳට එක එකනට එක එක විදිහනේ. ඔන්න සමහර කට්ටියට කියනකොටමත් ප්‍රිය භාවයක් සකස් වෙනවා, සමහර කට්ටියට අප්‍රිය භාවයක් සකස් වෙනවා. සකස් වීමක් තියෙනවා. එහෙනම් රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා. සකස් වීමට කියනවා සංස්කාරයක් කියලා. එහෙනම් රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංස්කාරයක් තියෙනවා. මෙතන සිද්ධ වෙන සිද්ධි. රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංකාර ගොඩක්. ඊට අමතරව අපේ ජීවිතයේ තියෙන්නේ ඔය කියපු හතරට අමතරව මෙතන තියෙනවා ඇහි ඇතිවන පෙනීමේ දැනීම, කනේ ඇතිවන ඇසීමේ දැනීම, නාසයේ ඇතිවන ආග්‍රහණය දැනීම, දිවේ ඇතිවන රස දැනීම, ශරීරේ පුරාවට ඇතිවන සීත උෂ්ණ ආදී දැනීම සහ මනසේ ඇතිවන ආදරය, තරහ, ඊර්ෂ්‍යාව අපි දැනෙනවනේ. අන්නේ දැනෙලි. මෙන්න මේ ටිකට කියනවා විඥාන කියලා. එතකොට චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. මෙන්න මේ ටික ගත්තාම ඔය කියන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒවා ඇරෙන්න මෙතන වෙන මොනවත්ම නැහැ. ඔයා ක්‍රියාවන් විදිහට වැඩ වෙමින් තියෙනවා. මේ වෙමින් තියෙනවා. හරි? එතකොට මෙන්න මේ දේවල් ගැන තමයි අර තියෙන්නේ. රූපයේ තියෙන ඇත්ත తත්ත්වය අපි දන්නේ නැහැ. මේක දිරනවා, මේක විනාශයට පත් වෙන එකකවත් ගැන දන්නේ ඒවා පිළිබඳ සිහිය. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා ඇත්තන වේදනාව ගැන. වේදනාව ගැන මම කිව්වා දීර්ඝ දුක් වේදනා, පොඩි සැප වේදනා, ආය දිග දුක් වේදනා කිය මම කිව්වා. මේ වේදනාවේ තියෙන ඇත්ත తත්ත්වයක්. වේදනාව හැම වෙලෙම ඇති වෙනවා, නැති වෙනවා. ඒකත් අපි දන්නේ නැහැ. අන්න ඒ වගේ වේදනාවේ ඇත්ත తත්වය ගැන දැනගන්න නම් වේදනානුපස්සනාව වඩන්න ඕනේ. කයේ ඇත්ත తත්වය දැනගන්න කායානුපස්සනාව වඩන්න ඕනේ. සිතේ කියලා කියන අර විඥාන ටිකේ ඇත්ත తත්වය දැනගන්න චිත්තානුපස්සනාව වඩන්න ඕනේ. ඊට අමතරව ඔය ටිකට අහු නැතුව තියෙන්නේ සංඥා සහ සංස්කාර. අන්න ඒ දෙක එකතු වෙනවා අපි කියනවා ධම්ම කියලා. එතකොට අන්න ඒ සංඥා සංස්කාරයන්ගේ හැබෑ ස්වභාවය දැනගන්න ධම්මානුපස්සනාව වඩන්න ඕනේ. එතකොට බලන්න මේ අපි ළඟ තියෙන ඔක්කොම වැඩපිළිවෙල දැනගන්න නම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා ඒවා වර්ධනය කරනකොට සිහිය උපදිනවා. ආනේ මේ වේදනාව කියන්නේ මං හිතා හිටිය જાති එකක් නෙවෙයිනේ. මේ සංඥාව කියලා කියන්නේ මං හිතා හිටිය જાති එකක් නෙවෙයිනේ. අපි ඒ ගැන කතා කරමු හිමින් සැරේ. සංස්කාරය කියන්නේ මං හිතා හිටිය જાති එකක් නෙවෙයි. මේක ඇති වෙන නැති වෙන එකක් නෙවෙයි. වේගෙන් ඇති වෙන නැති වෙන එකක් නේ කියලා සිහිය උපදිනවා. අන්න ඒ වගේ අපේ මුළු ජීවිතේම අනුන්ගේ මුළු ජීවිතේම තමන්ගේ අනුන්ගේ මුළු මහත් ඔක්කොම ටික ගැන විග්‍රහ කරන්න කොටස් හතරකට බුදුරජාණන් වහන්සේ බෙදුවා. කාය වේදනා චිත්ත ධම්ම කියලා. ඒතර කායානුපස්සනාව කියලා කියන්නේ කාය පිළිබඳව අවබෝධ කර ගැනීම. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා කියන්නේ මේ හතර පිළිබඳව යමක් දැනගෙන සිහියෙන් වාසය කිරීම. සිහියෙන් වාසය කිරීම. මේ දැනගන්න දේවල් තමයි එහි තියෙන අපි දැන් ඔය කතා කරේ ඒ වගේ ඇත්ත తත්වය. අපි හැමදෙරේ මම හිතනවා අපි ඒවා වෙන වශයෙන් තව පුළුල්ව සාකච්ඡා කළ යුතුයි. ප්‍රේක්ෂක හිතවතුනි, හිතවතීනි, අපි මේ සාකච්ඡාව මේ අපේ ස්වාමීන් වහන්සේ කතා කළ කරුණු ඉතාමත් පුළුල් සහ ප්‍රායෝගික වශයෙන් තවදුරටත් කතා කිරීමට අපි සූදානම්. මේ සතිපට්ඨානය පිළිබඳව, සතිපට්ඨානයේ තියෙන අංග පිළිබඳව කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ආදී වශයෙන් අපි මේවා තවදුරටත් විග්‍රහ කරගත යුතුයි. හැමදෙරේ අපි වෙන වශයෙන් අරගෙන මේවා අපි කතා කරමුද පුළුල් ප්‍රායෝගිකත්වයට එක සම්බන්ධ කරගනිමින්.
ඒක නම් බොහොම හොඳ වැඩක්. මම හිතන්නේ සති ගානක මාස ගානක වැඩසටහනකට අවතීර්ණ වෙන්න වෙයි. මොකද කායානුපස්සනාව ගත්තොත් එහෙම කය පිළිබඳව අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාර ඔක්කොම ගත්තොත් එහෙම තියෙනවා 14ක්. ඒකට කියනවා කමඨහන් කියලා. කායානුපස්සනාවේ 14ක් තියෙනවා. වේදනානුපස්සනාවේ 1යි. චිත්තානුපස්සනාවේ 1යි. එතකොට 14යි 15යි 16යි. ධම්මානුපස්සනාවේ 5යි. මහා සතිපට්ඨාන සූත්‍රයේ කමඨහන් 21ක් තියෙනවා. හරිද? ඉතින් කායානුපස්සනාවේ තියෙන එක කමඨහන තමයි අසුභය කියලා කියන්නේ. එතකොට තව එකක් තමයි ධාතු මනසිකාරය කියලා කියන්නේ. ඊට පස්සේ කායගත සතිය කියලා කියන්නේ. සති සම්පජානනය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට ඊළඟට විශේෂයෙන්ම ආනාපාන සතිය ඒ 5යි. ඊළඟට නව සීවතික කියලා අපි 9ක් අහලා තියෙනවා. 9යි 5යි 14යි. ඉතින් මේ විදිහට තියෙන දැන් හිතේ ලොකු විෂය මාලාවක් හදාරන් තියෙන කියලා. හැබැයි ඔය එක කමඨහනක් අරගෙන බලපුවා දැන් 21ක් තියෙනවා කියවනේ. එකක් අරගෙන බලපුවාම බුදු පියාණන් වහන්සේගේ දේශනාව අනුව මේ එකකින් පුළුවන් නිවන් දකින දක්වා වර්ධනය කරගන්න. හරිද? ඒ කියන්නේ 21ම ඕනේ නැහැ. නමුත් 21 ගැනම යම් දැනීමක් තියාගෙන ඉන්න එක වටිනවා. නමුත් එකක් පිළිබඳව සිහිය පවත්වා ගත්තොත් ඒකෙන් පුළුවන් නිවන දක්වා තමන්ගේ හිත මෙහෙවන්න. ඒකද අපි අපේ පින්වන්ත අයගෙන් අහන්න ඕනේ එකක් පිළිබඳව හරියටම දන්නවද කියලා. හරිද? එකක් පිළිබඳව හරියටම දන්නවද කියලා අපි විමසලා බලන්න ඕනේ. ඉතින් කය පිළිබඳ ඇත්ත తত্ত্বය අපි වේදනාව පිළිබඳ ඇත්ත తত্ত্বය දැන් අර ටිකක් කතා කරන්නේ මම ටික. හරිද? එතකොට ඒවා තව ගැඹුරින් කතා කරන්න ඕනේ. දැන් එතනින්ම අපි පොඩි ප්‍රවේශයක් ගන්නම්. මම දැන් අර හතරම ගැන කතා කරන්නේ නැතුව චුට්ටක් යමක් කියන්න. ඊට කලින් මම කායානුපස්සනාව ගැන යමක් කියලා ඉන්නම්කෝ. කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට මිදුළු ආදී මේ උඩ ඉඳන් පල්ලෙහා දක්වාම මං ඔබතුමාගෙන්ම අහනවා උඩ ඉඳන් පල්ලෙහා දක්වාම තියෙන මේ ශරීරය ගත්තොත් හරි නිකන් අපි හිතමුකෝ කෙස් කියලා මං අහන්න කලින් මෙහෙම කියන්නම්කෝ. අපි දත් කියන්නකෝ. කෙස් හම ආදී මේ ඔක්කොටම සාමාන්‍ය මිනිස්සු කියන්නේ කෙස් වලට කියන්නේ කේස කල්යාණය කියලා. දත් වලට කියන්නේ දන්ත කල්යාණය කියලා. නේද? එතකොට හමට කියන්නේ චවි කල්යාණය කියලා. ඔය වගේ වචන තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ යහපත් දේවල් කල්යාණය කියන්නේ යහපත් දේවල් දත් කියන්නේ. මේ දත් කියන්නේ යහපත් දෙයක් දන්නේ. අපි කවුරුද දැක්කම hina වෙනවා. මේ hina වෙලා පෙන්නන්නේ දත්. දත්වල තියෙනවා හැඩයක්. අපි මේක චුට්ටක් කතා කරමු. හරි. දත්වල තියෙනනේ හැඩයක්. මේ හැඩය ඇත්තට මිනිසුන්ට ප්‍රියද? ප්‍රිය හැඩයක්ද කියලා ඇහුවොත් පොඩ්ඩක් හිර වෙනවා. කේක් වල උඩ අයිසිං වලින් හදන්නේ හැඩ. මල් වල හැඩ හදනවා. නේද? එතකොට කුරුල්ලන්ගේ හැඩ හදනවා. ඒ වගේ එක එක හැඩ දැකලා තියෙනවද? එතකොට කේක් උඩ දත් වල එහෙම හැඩ හදලා තියෙනවද දැකලා තියෙනවද? කවුරු හරි ඇත්තටම කේක් එකක් හදලා උඩින් අයිසිං වලින් දත් සෙට් එකක් හදලා තිබ්බොත් ඒක අයිසිං. නමුත් හැඩේ දත්. කවුරුත් කැමති වේද? විදුරු මස් වල පාට දාලා රතු පාට වගේ. කැමති වේද? නෑ. ඇයි? මල් වල හැඩේ අයිසිං වලින් හැදුවොත් කැමතියි. කුරුල්ලන්ගේ හැඩේ අයිසිං වලින් හැදුවොත් කැමතියි. දත් වල හැඩේ හැදුවොත් කැමති නෑ. එහෙනම් ඒ කියන්නේ දත් වල හැඩේ මිනිසුන්ට ප්‍රසන්නද අප්‍රසන්නද? අප්‍රසන්නයි. පැහැදිලිවම හැඩේම අප්‍රසන්නයි. හරිද? එතකොට වර්ණය අපි කියනවා දත් සුදුයි කියලා. මං වෙලාවකට අහනවා අපි බණ කියන්න ගියාම කට්ටියකින් කොබන් දත් සුදු කට්ටිය කියන්නේ කියලා. තමන්ගේ දත් ටික ගැන හිතලා බලනකොට හොඳටම තේරෙනවා සුදු නෑ මේක. නේද? මේක මැලියම් පාටයි, කහ පාටයි, කළු පාටයි සමහර තැන්වල. ඒකත් අප්‍රසන්නයි. ගඳ දත්වල තියෙන ගඳ ගැන අපි අහන්න ඕනේ නෑ නේද? කවදාකවත් කැරපොත්තෙක් මල් වලට යන්නේ නෑ නේ.
නේද? කැරපොත්තෙක් මලකට යන්නේ නැහැ. හැබැයි කටක් කරගෙන කවුරු හරි නිදාගෙන හිටියොත් ඒ පැත්තේ න යනවා. වෙන කොහෙද යන්නේ යා? අර කුණු ගොඩවල් වලට කුණු දාලා තියෙන කුණු වෙන තැන් වලට ඒ තැන් වලට යන්න පුරුදු වෙලා ඉන්න සතා මිනිස්සේ කටක් කරන්නේ දෙහෙනොත් එහෙත් යනවා. එහෙනම් ගඳ ගැන අපි කැරපොත්තකින් අහමු. නේද? එතකොට මේ වගේ කාරණා අරන් බලපුවාම මේ මගේ මම කවුරු හරි දැක්කහම මේ ඉක්මනට කල්යාණේ කියලා මේ ලෝකෙම මිනිස්සු කියන දත ඉතාම අප්‍රසන්නයි. මම ඉතා කෙටියෙන් කියන්නේ. එතකොට අපි මෙච්චර කාල දත් පිළිබඳව අනේ මේ දත් හොඳ දෙයක් කියලා හිතාගෙන හිටියනම් ඒක වැරදීමක්ද නැද්ද? ඒක වැරදීමක්. ඒකේ හැඩයටවත් කවුරුවත් කැමති නැහැ. එහෙනම් අන්න ඒක දැනගත්ත ගමන් අපි කියනවා ඒකට දැනුම කියලා. ඒ දැනුම තිබ්බනට ඒ පිළිබඳව සිහිය තියෙනවා අපිට හැම වෙලේම. අන්න ඒ විදිහට කෙස්ලොම් නියදත් සම්මස් නහර ඇට මිදුළු ආදි වශයෙන් කේසා ලෝමා නකා දන්තා දචෝ මන්සන් නහරු අට්ටි මිජ්ජම් වක්කම් හදය යකනම් පියකම් කිලෝමකම් පප්පාසම මේ විදිහට මේ ශරීරය ගැන බුදුහාමුදුරු දේශනා කරනවා දෙපැත්තෙන් කට අල්ලලා බැඳපු ධාන්‍ය මල්ල අරගෙන ලෙහෙලා බලනවා වගේ කෑලි වෙන මරම් බලන්ඩ කිසිමම ආකාරයකින් ප්‍රසන්න දෙයක් කිසිමම ආකාරයකින් කෙනෙකුට ප්‍රිය උපදවන කිසිම මාත්‍රයක දෙයක් මේක තියෙනවා. හම්බුනේ කෙනෙකුට දැන් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. දැන් මේ අසුභවාදය අපි මේක යථාර්ථයේ දකින්න අතරතුරේම අපිට දත් ප්‍රසන්නව තියාගන්න බැයි. දැන් මුතුත් දසන් පෙන්වා සිනාසිනවා ආදි වශයෙන් සාහිත්‍යාත්මකව වර්ණිත වදන් අපිට අසන්න දකින්න ලැබෙනවා. අපි වැඩසටහන බලාගෙන ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයෙකුට හරි ප්‍රේක්ෂිකාවකට හරි එහෙම ප්‍රශ්නයක් මතුවුණොත් ආම්දුන ඒකට කොහොමද උත්තරය? කැත උත්තරයක් තමයි අහගන්න හදන්නේ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක මේ හොඳ දෙයක් විදිහට දකින්න එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි කලින්ම කතා කරා මේ වැඩසටහනේ ආරම්භයේදී වගේ තණ්හාව ගැන. එතකොට මුතු දසන් කියලා තණ්හාවක් ආවා කියලා මේවා මුතු වෙන්නේ නැහැ නේද දෙයියනේ. තණ්හාව තිබ්බොත් අපිට නිවන් දකින්න බැරි වෙනවා. එතකොට දැන් මේ සැබෑ තත්ත්වය මේකේ මොකද්ද? සැබෑ තත්ත්වය මුතු වගේ කියලා කිව්වට සැබෑට මුතු නෙවෙයි මේවා. එහෙනම් එතනින්ම ඒක ඉවරයි. ඒ කියලා මේ මගේ දත් අප්‍රසන්න මේවා ගලවලා දාන්න ඕන කියලා එහෙම මේ එකක් නෙවෙයි. මෙතන තියෙන්නේ ඇලීම සහ ගැටීම කියන දෙක නවත්ත ගන්න. මේ ලෝකේ තියෙන වස්තුන් වල ඇත්තටම අපේ ජීවිතය අරගෙන යනකොට අපිට සන්තෝෂෙමින් ඉන්න පුළුවන් වෙන්නේ ඇලීම් ගැටීම් දෙකමයි වුණා. ඒතර මගේ ශරීරය ගැන මම මේ විදිහට හරියට මේ දත් ගැන මෙනෙහි කරනකොට මට මේක ගැන ඇලීමක් තිබුණා නම් ඒක නැති වෙනවා. අන් අයගේ දත් ගැනත් මම මෙනෙහි කරනවා. ඒතර මම හරියට මෙනෙහි කරන්න ඇත්ත හැටියෙන් මෙනෙහි කරන්න ඕනේ. දැන් දත පිරවීම එහෙම නැත්නම් දත්තන් හිටවන ඒවත් තියෙනවා හැමෝටම ලෝකේ ඕන තරම්. ඒ සම්බන්ධයෙන් ඔබ වහන්සේ දරන්නේ මොන මතයක්ද? මේක යථාර්ථය අවබෝධ කරගන්න ගමන් ඒවා කළාට කමක් නැහැ ඇලෙන්නේ නැතුව කියන එක. නෑ ඉතින් දත් ඕනනේ අපිට. මේ දත් එපා කියලා දත් ගලවන්න කියලා නෙමෙයි මේ කියන්නේ. දත් පුරව ගන්න ඕන ඕන රත්තරන් වලින් හරි කමන්නේ දත් දා ගන්න ඕන. මොකද හපා ගන්න එපා. මැරෙන්නේ. එහෙම නෑ. ඒ කියන්නේ මේ ඔය අහන ප්‍රශ්න හොඳයි. මොකද හේතුව මම නියෝජනය කරන්න හැමෝටම ප්‍රේක්ෂකකාරයම හැමදාම මම පවසන්නේ. ඒ කියන්නේ අපිට මේ වැඩසටහන නරඹා ප්‍රේක්ෂකයන් අපිට විවිධ ප්‍රශ්න නගනවා. ඒ කියන්නේ ඒක මා නියෝජනය කළ යුතු නිසාවෙන් හැමෝටම මේ ප්‍රශ්න නගන්නේ. ප්‍රශ්න අහන්න ඕනේ. මොකද මේ ඇත්තටම වැරදි මත තියෙනවා. දැන් ඔය අසුභ භාවනාව කියන එක අපි පස්සේ මේක දිගට කතා කරමු. නමුත් ඒ වුණාට දැන් කායानुපස්සනාව ගැන කතා කරන චුට්ටක් හරි කියන්න බෑ. අසුභ භාවනාව කියන එක මේ තරුණ ළමයින්ට සුදුසු නැද්ද? හරිද? අසුභ භාවනාව හරියට මේ ඇත්ත තේරුම් අරගෙන මේක පාලනය කරොත් ඉස්සෙල්ලාම නවතින්නේ කාමයේ වර්ධව හැසිරෙන එක. මිනිස්සු කිසිම තේරුමක් තමන්ට ගොඩාක් වැඩ කරගන්න තියෙන අවස්ථා තියෙද්දි. ඒ කියන්නේ සංසාරික විමුක්තිය සඳහා ලෝකෝත්තර වැඩ කරන්න තියෙද්දි. ලෞකික ජීවිතේ බොහොම ලස්සන වැඩ කරන්න තියෙද්දි. ලෞකිකත්වයේ දියුණු කරගන්න වැඩියෙන්ම බාධා වෙන දේ බලන්න.
පාසල් යන කාලේ ඉඳන් මේ වගේ දේවල් වලට හිත ගිය කට්ටිය ඒ කාලෙදිම තමන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න තියෙන අවස්ථාව නැති කරගන්නවා. ඒ සමහර අය අපි තුන් මහාචාර්යවරයෙක් වෙන්න ඕන කියලා ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට එයා දකිනවා මේ ලස්සන ස්ත්‍රී රූපයක්. ළමයෙක් දකිනවා මේ තව ළමයෙක් ගහන ළමයෙක් තමයි පිරිමි ළමයෙක් කියන්නේ පිරිමි ළමයා. ඉතින් එයා ඊට පස්සේ එයා ගැන ඇල්මක් ඇති කරගන්නවා. ඇල්මක් ඇති කරගත්තට පස්සේ දැන් අරයා කියන කතාව මොකක්ද දන්නවද? මහාචාර්යවරයෙක් වෙන එක බොහොම හොඳයි. හැබැයි අරයා නැතුව මහාචාර්යවරයෙක් වෙලා වැඩක් නැහැ. අපි බලන්න අපේ ප්‍රධාන අරමුණු ඔක්කොම ඕවා හින්දා නැති වෙලා යනවා. ඒතර මේවා පාලනය වෙන්න ඕනේ. මේවා පාලනය වෙන්න මේ කායානුපස්සනාව වැනි දේවල් සමාජගත වෙලා අපේ තරුණ දරුවෝ අතර මේවා යන්න ඕනේ. මේ හිත පාලන හිතේ එන දැඩි අදහස් දරා ගන්න බැරි අදහස් පාලනය කරගන්න ක්‍රම අනිත් පැත්තට නැගන කුසලය. මේ කුසලය හරිද? මොකක්ද කුසලය කියලා අපි මේ කතා කරන්නේ. කිං කුසල ගවිසි. ඉතින් ඒක හින්දා මේකෙදි මට මේ කොහොමත්ම බෑ කුසලයේ අතහැරලා කතා කරන්න. එතකොට එහෙමනම් මේ ලෝකයේ ප්‍රායෝගික ජීවිතවලට පුදුමාකාර විදිහට සුවදායක තත්ත්ව දැන් කායානුපස්සනාව ඇතින ආනාපාන සතිය. ආස්වාස ප්‍රාස්වාසය පිළිබඳ අපි වෙනවම දීර්ඝව කතා කරමු. ඒ කතා කරන වෙලාවකත් තේරෙයි ඒක පාවිච්චි කරන්න පුළුවන් අපිට. දැන් බලන්න පොතක් බලන කෙනෙකුට මේ පොතේ තියෙන දේවල් පිළිබඳව අපිට තියෙන්න ඕන අවධානයක් එක දිගට. එහෙම අවධානයක් තියෙන කෙනෙකුට ටික වෙලාවකින් බොහොම කෙටි වෙලාවකින් මේ පොතේ තියෙන දේවල් ගැන ඉක්මනට අවබෝධ කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ මොකක්ද? පොත දිහා බලාගෙන හිත කොහෙද? පැය ගණන් ඉන්නවා හිත මෙතෙන්ට ගන්න බෑ. අන්න බලන්න ආස්වාස ප්‍රාස්වාසය තුළින් මේ හිත එක තැනකට ගන්න පුරුදු කරනවා. ලෞකික ජීවිතයේ හුඟක් අයට යන අරමුණ පැත්තක තියෙද්දී වෙන අරමුණු වලට තමයි යන්නේ. ප්‍රධාන අරමුණු හුඟක් ඒවා කැඩෙනවා. ඉතින් ඒකින්ද මේ වගේ භාවනා ක්‍රමවේදයන් පැහැදිලිවම අපේ මනස තීව්‍රව එක අරමුණකට යන්න මේ වගේ භාවනා ක්‍රමවේදයන් අත්‍යවශ්‍ය වෙනවා. හරි ඒකින්ද සාමාන්‍ය ජීවිතවල මේ දේවල් ඕනේ. එතකොට දැන් අසුබ භාවනාවේදී අපිට අවසාන වශයෙන් තේරෙන දෙයක් තමයි මට අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න හිතුණා පොඩ්ඩක්. අර මුතුවන්දත් හරි මේ කියලා මේ වර්ණනා කරනකොට දැන් මම දැන් මේ කියනවා මගේ හිස්සේ මුදුනේ ඉඳන් පාදාන්තය දක්වා කෙනෙක් කියනවා. අප්‍රසන්න දේවල්ම තියෙන කියලා දැන් අපි දෙන කතාව වුණානේ. ඒ වුණාට සමහර කෙනෙක් කියයි අපේ මේ කතාව අහලා හාමුදුරුවෝ ඕවා කිව්වට මගේ ශරීරය ගැන වර්ණනා කරන ගොඩක් කට්ටිය ඉන්නවා කියලා. හරිද? මං ලස්සනයි කියනවා, මාව සුන්දරයි කියනවා, ප්‍රියයි කියනවා, මధుරයි කියනවා, දත් ලස්සනයි කියනවා, කොණ්ඩේ ලස්සනයි කියනවා. ඉතින් එහෙම කියනවා. එහෙම කියන ගොඩක් කට්ටිය ඉන්නවා කියලා. ඒකින්ද ඕක අහන්න මං කැමති නැහැ. ඕකට මං කැමති නැහැ කියලා. මේ කට්ටිය කවුද? මේ ඇත්ත කතා කරන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාද තලයේ ඉඳලා කේස මත්තකය දක්වා නානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්කදී. උද්දං පාද තලා අදෝ කේස මත්තකා තච පරියන්තම් පූරං නානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්කදී. මේ වැඩසටහනේ අපි වැඩිපුර අරමුණු කරන්නේ ලෞකිකත්වයම නෙවෙයිනේ. නේද? එහෙනම් ඒ ගැනත් කතා කරන්න එපා. මේක වහලා කතා කරන්න බෑනේ. ඇත්ත తත්වය තමයි කෑම එකකට පාදාන්තයේ ඉඳලා උඩ මෙතන දක්වාම තියෙන පොඩි කෑල්ලක් හරි කෑම එකකට වැටලා තියෙනවා දැක්කොත් වෙන කෙනෙක් කනවද? නෑනේ. අපි ගැන සමාජයේ තියෙන තත්ත්වය පොඩ්ඩක් හිතලා බලන්නකෝ. හෝටලයකට ගිහලා කෑම කනවා. ඉතින් මම මේකට මොකුත් දැම්මේ නෑනේ. මගේ අතින් අනාගන්නේ කෑවේ. ඉතින් දැන් පිළිවෙලට මම භාගයක් කාලා. ඉතිරි භාගෙට ඉතිරි කෑම ටික බෙදලා වෙන කෙනෙකුට දුන්නොත් යුද්ධයක් කරා. ඇයි මම මොනවද ඒ කෑම එකට කරේ? මම මොකද මගේ කේටේ මිශ්‍ර කරේ නැහැ. මම මොකුත් කරේ නැහැ. මොකක්ද උනේ? මගේ අත වැදුනා විතරයි. හරිද? අර ඉඳුල් ටික මම හොඳට අයින් කරලා තියෙනවනේ. ඒ ඉතුරු කරපියක් කන්න කැමති නැත්තේ මගේ අත වැදුනා විතරයි. ඇයි යකඩ හැන්දකින් අර රෝල්ස් එහෙම අල්ලලා දෙන්නේ? කවදාකවත් අල්ලලා නැහැ වගේ හොඳට අල්ලලා තියෙන කලින්. නේද? හැබැයි අපි ගිහලා ගන්න ගියාම මොකද කරන්නේ? අපේ බලන්න එපා ග්ලව්ස් දාලා වෙලාවකට නැත්තම් යකඩ හැන්දකින් අල්ලලා දෙනවා. යකඩ හැන්ද ගෑවුනාට ප්‍රශ්නයක් නැහැ. අපේ අත ගෑවුනොත් කන්නේ නැහැ.
එහෙනම් මිනිසුන්ට සැබෑම தত্ত্বය මේ කෙනෙක්ගේ අතක් තව කෙනෙකුට අසුචි වගේද නැද්ද? නේද? ඉතින් ඒකනේ කියන්නේ. එහෙනම් නානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්කතිනෝ. ඒකුත් අසුචියෙන් පිළිලා කියලා. මේකේ ඇත්ත කතාව නම් කෙස් ගොම් නිය දත් සම්මස් නහර ඇට මේ ඔක්කොම ගත්තාම ඔක්කොම අප්‍රසන්න දේවල්. එතකොට ඇයි මේ අප්‍රසන්න දේවල් දැකලා වෙන අය කියන්නේ අනේ ප්‍රියයි සුන්දරයි මధుරයි කියලා කියන්නේ ඇයි ඒ කියන ප්‍රශ්නේ මේ දැන් තියෙන්නේ. මේකද හිනහ යන උත්තරයක් තමයි දෙන්න වෙන්නේ. හරිද? නමුත් හැබැයි කතාව ඇත්ත. උත්තරයට පොඩ්ඩක් හිනහයි. නමුත් කතාව ඇත්ත. හිමින් සැරේ හරි මේක කියන්න ඕන. හොඳට හිතලා බලන්න. මෙන්න මෙහෙම කතාවක්. පාරේ යනකොට අපි අසුචි ගොඩක් දකිනවා. දැන් ඉන්නේ මොකද්ද? අප්‍රසන්නයි දුකඳයි කියන හැඟීම එන්නේ. ඌරෙක් හරි ඊරියෙක් හරි මේ අසුචි කොට දැක්කොත් ඇයි ටිකක් අමුතු හිනහාවක් ගියේ. වැඩේ තේරෙනවා නේද? එයා ඒක දැක්කොත් එහෙම උදේ පාන්දර මේ සුබයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා නේද? ඒ මොකද මොන මානසිකත්වෙ හින්දාද? ඌරු මානසිකත්වද? ඌරට තියෙන්නේ ඊරිට තියෙන්නේ මොන මානසිකත්වයද? ඌරු මානසිකත්වය ඊරි මානසිකත්වය කියලා කියනවා. එහෙනම් මානසිකත්වය වෙනස් හින්දා එයාට අසුචිය සුන්දර දෙයක් විදිහට පේනවා. දැන් උත්තරේ තේරුණාද? බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ආකාරයට විතරක් නෙවෙයි මම දන්නවා. ඉතින් මම දන්නවා පාදාන්තේ ඉඳන් කේස මත්තකේ දක්වා නොයේ උද්ධ ජරා දේවල් තමයි මේකේ තියෙන්නේ. එළියට එන දේවල් ගඳයි. හරිද? නේද? කඳුළුද, දාඩියද, කණෙන් එන ඒවා, නාහෙන් එන ඒවා, කාටෙන් එන ඒවා, නව දොරක් තියෙනවා මේකේ. මේ නව දොරෙන්ම වෑහෙන මොන හරි තියෙනවා නම් ඒවා පීරිකුල් ගඳ ගන්ධසාරි බැරි දේවල්. හරිද? මෙන්න කට්ටියක් කියනවා මේක සුන්දරයි ප්‍රියයි මధుරයි කියලා. එහෙනම් ඒ මානසිකත්වය වෙනස් වෙලා නැති හින්දා. ඒක හින්දා මේ ශරීර පිටිපස්සේ හඹාගෙන යන මුළු ජීවිතේම සමහර අය ශරීර පිටිපස්සේ එක ශරීරය පිටිපස්සේ හඹාගෙන යනවා. මරණයක් වගේ එක නැත්තම්. ඒකට කියන්නේ මුලාවක් කියලා. මේකදී මම දන්නවා ওই පැත්තෙන් ප්‍රශ්නයක් අහයි නේද? මේ ඉතින් ඔය தත්ත්වය ඇති කරගෙන ජීවත් වෙන්න ඕනද? ඔය මානසිකත්වය ඇති කරගෙන ජීවත් වෙතොත් දැන් අපි පාරේ යනකොට දැන් අපි යනකොට හොඳ කෙනෙක් දැකලා හිත සතුටු කරන් යනවා. හරිද? එතකොට අර විදිහට ආපු නිකන් හැම තැනම දහ ජරා ගොඩවල් වගේ යන්න වෙයිද? මේ මානසිකත්වය දන්නවද? එහෙම වෙන්නේ නැහැ. හේතුව ඉතින් දැන් මේ කායානුපස්සනාව ගැන මෙන්න මේ ප්‍රශ්න අහපු හින්දා අපේ පින්වන්ත අයටත් මේක අහගෙන ඉන්න බැරි තරම්ම අප්‍රසන්න වැඩසටහනක් වේද දන්නේ නැහැ නේද? නෑ අපි යථාර්ථය කතා කරලා ඇත්තයි කතා කරන්නේ. අන්න ඒක තමයි මටත් ගන්න ඕනේ වචනේ නේද? දැන් ඇලීම ගැටීම අයින් වෙන්න ඕන කරන්නේ. මේ කමටහන වැඩිමෙන් දැන් අපිට තේරෙන ඇලීම නම් අයින් වෙනවා කියලා. ගැටීම අයින් වෙන හැටි මේ බලන්න. මම බස් එකක ඉඳගෙන යනවා. මගේ ළඟින් කවුරු හරි ඉඳලා යනවා. එයාට හදිස්සියෙම ඔක්කාරයට වෙලා වමන යනවා. දැන් හරි අප්පිරියයි නේද වෙන කෙනාට. නේද? හැබැයි ටිකක් වෙලා ගිහලා අරක දැකලා මටත් ඔක්කාරයට වෙලා මටත් වමන යනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අරකට අප්පිරියාවන් තිබ්බේ. අර જાතියෙම එකක් මගේ කටෙන් එළියට ඇවිල්ලා. කලින් දැනගෙන හිටියා නම් කලින් මතක තිබ්බා නම් සිහිය තිබ්බා නම් ওই જાතිම එකක් මෙතනක් තියෙනවා කියලා මට අරකට එක්ක ගැටීමක් නැහැ. මොකද ඒ જાතිම එකක් මෙහෙ තියෙනවා මගේ. ඔච්චර මැරෙන්න දෙයක් නැහැ ඒකට. තමන්ගේ ශරීරය ගැන පැහැදිලි මෙනෙහි කිරීමෙන් ගැටීම අයින් වෙනවා. අනුන්ගේ ශරීරය ගැන පිළිකුල් විදිහට මෙනෙහි කිරීමෙන් ඇලීම අයින් වෙනවා. එතකොට අපි සුවසේ ජීවත් වෙන සමාජයක. අපි දැන් බුද්ධ කාලේ මේ සමාජෙත් මෙවැනි උදාහරණ තියෙනවානේ. දැන් බුදුන් වහන්සේ මේ රූපේ අස්තිරභාවයම අසුභවාදයම දේශනා කරනවා කියලා ඇතමුන් කල්පනා කොට සිට ඇතැම් විට බුදුරජාණන් වහන්සේ හමුවට යථාර්ථය අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේට මේ නින්දා හිටන් කරා. මාගන්ධිය බැමිණියේව පලිගන්න කටයුතු කරා ශරීරය ගැන දොස් කිව්වා කියලා. ඉතින් එහෙම තියෙනවා. ඒක ඇත්ත. නමුත් දැන් අපි මේ කතා කරන්නේ අපිට තියෙන ප්‍රශ්නේනේ. අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ඉවරක් නැති ආසාව
නේද දැන් දුරකථන දිහා බලාගෙනම මේවා කෙලින් කතා කරන්නකෝ කොච්චර කාලයක් නාස්ති කරනවද කියන්නේ මිනිස්සු ලෝකෙම ගත්තා දුරකථන මම කියන්නේ අසභ්‍ය දේවල් දිහා බලාගෙන ඉන්නවා කියන එක විතරක් නෙවෙයි සාමාන්‍ය රූප දිහා බල සතුටු වෙමින් ඒ වගේම අර වගේ පැති තෝරන තරම් තියෙන කොච්චර කාලයක් නාස්ති කරනවද කියන්නේ ඒව දිහා බලපුවාම 100 පාරක් බලපුවාම ඉවර වෙනවනම් 100 පාරක් ඉක්මනට බලමු. ලක්ෂ වාරයක් බලපුවාම හිතේ තියෙන ආසාව ඉවර වෙනවනම් අපි මොකද කරන්න ඕනේ? එහෙමනම් අපි ඔක්කොම එකතු වෙලා මගේ ලක්ෂ වාරය ඉක්මනට ඉවර කරන්න ඕනේ. එතකොට මගේ වැඩ ඉවරයි. කියලා ඉවර කරියයි. දසලක්ෂ වාරයක් බලපුවාම ආසාව ඉවර වෙනවනම් එකම දේ නැවත එකම රූපේ මේ ඇහැට කොච්චර පෙන්ලා තියෙනවද? එකම සද්දේ කොච්චර අස්සලා තියෙනවද? එකම ගන්ධය කොච්චර ලබා දීලා තියෙනවද? කො ඉවරක් වෙන්නේ නැහැ. නුවණ තියෙන මිනිස්සු දැනගන්නවා මේක ඉවරක් වෙන්නේ නැහැ. ඊළඟට මේකින්ද තියෙන පීඩාව. මේකින්ද තියෙන පීඩාව. දැන් මේවා අයිති කර ගැනීම සඳහා ඇතැම් විට කොච්චර වෙහෙසක් දානවා. මාධ්‍ය වාර්තා අරගෙන බැලුවොත් මරා ගන්නවා. කොපමණ තියෙන මරා දැමීම්, ගෙල කැපීම් ආදී වශයෙන් මේ සමාජයේ අද ඒතර කොච්චර පීඩනයකින් දින්නේ. එතකොට මේ පීඩන අඩු කරගන්න මේ යථාර්ථය දකින්න ඕන පොඩ්ඩක්. මම ඒකයි කිව්වේ මේක මේ තේරුම් අරගෙන මේක මේ සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය පුද්ගලයෙක් තරුණයෙක් මේ කායානුපස්සනාව වැඩුවා කියලා විවාහ ජීවිතයක් ගෙවන්න බැරි වෙන්නේ නැහැ. හරි. ඇයි? ඉස්සෙල්ලාම වෙන්නේ කාමීවර්ධව හැසිරෙන්න තියෙන ඒ පැත්තට තියෙන නැඹුරුතාවය, ඒ තියෙන අර දැඩි ගතිය නැත්තම් වැරදි කරන්න මට්ටමටම තියෙන විෂම ගතිය අයින් වෙනවා. හරිද? සෝවාන් පලස්ත භාවයට පත්වෙච්ච පුද්ගලයාටත් විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන්. එහෙනම් බය නැතුව අපේ ළමයින්ට අපි මේවා පුහුණු කරවන්න ඕනේ. ශරීරය වලට මරා ගන්න එක නවතිනවා. අනිත් එක මේ අධ්‍යාපනයත් පැත්තකින් තියලා Tamanට තියෙන වැදගත් වැඩ ටිකත් පැත්තකින් තියලා මේකෙම ඉන්න පැය ගන්න. හරි මේවා මත්තේම නැහි ඉන්නවා. ඉතින් මේ මනස හදන්න ඕනේ. අපි හම්තුනේ මේ යෝන් ප්‍රේමී මරගෙන බලමු. ශරීර අත්පත් කර ගැනීම සඳහා තමයි මිතුරන් මරා දමන ප්‍රේමය ප්‍රතික්ෂේප කළ පමණින් කාන්තාව මරා දමන තත්වයකට ඇවිල්ලා තියෙනවා මේ කායානුපස්සනාව පිළිබඳ අවබෝධය නැතිකම නේද? මේකේ කොච්චර දිගට කතා කරන්න තියෙනවද කියන්නේ දැන් ඔය ප්‍රේමය කියලා කතාවක් කිව්ව හින්දාම අපි ධම්මානුපස්සනාව ගැන චුට්ටක් මේ ගොඩේම පොඩ්ඩක් කතා කරලා දාන්න. මොකද මේක සම්පූර්ණ විග්‍රහයක් නෙවෙයි. විග්‍රහයක් නෙවෙයි. නමුත් මේ ධර්මය කොච්චර වටිනවද කියලා දැන ගැනීම සඳහා. දැන් ප්‍රේමය ආදරය කියලා කියන්නේ හිතක උපදින හැඟීමක්. එතකොට ධම්මානුපස්සනාව වඩන කෙනා මේ හැඟීම පිළිබඳව පර්යේෂණයක් කරනවා. ඇත්තටම එහෙම එකක් වෙන මොකක්වත් නෙවෙයි. මේ පර්යේෂණය කරන්න අපිට සාමාන්‍යයෙන් පර්යේෂණයක් කරනකොට ඒ පර්යේෂණය කරන්න අපිට ඕන වෙනවා එක්තරා සාම්පල් කොටසක්. අපි විද්‍යාගාරයකට ගිහලා පර්යේෂණය කරන කෙනෙකුට එයාට සාම්පලයක් දෙනවා. මේක තුලින් මේ පර්යේෂණය කරන්න. එහෙම නැත්නම් අපි සමාජ පර්යේෂණය කරන සමාජ සාම්පලයක් ගන්නවා. ඒකේ බුදුරජාණන් වහන්සේ ඔය ආදරය වගේ හැඟීම්, තරහ වගේ හැඟීම් කියන ඒවට කියන්නේ ධම්ම කියලා. ඒව ගැන පර්යේෂණය කරන්න සාම්පලයක් අපිට ඉස්සෙල්ලාම පොඩි සාම්පලයක් මේ නියම කරනවා. ඒ මොකක්ද ඒ සාම්පලේ? තමයි. ඉති අජ්ජත්තංවා කියලා තමයි. ඉති අජ්ජත්තංවා ධම්මේ ධම්මානුපස්සීන තමයි අපි කරන්නේ ඉස්සෙල්ලාම අවධානය යොමු කර කර මාව නිරීක්ෂණය කරනවා. දැන් ආදරය ගැන කතා කරන්න යන්න. ආදරය ගැන වැඩියෙන් ලියවිලා තියෙන්නේ මොන වගේ ඒවද? සදා වෙනස් කියලාද සදා නොවෙනස් කියලාද? සදා නොවෙනස් ආදර ඇති කියලා. අම්මෙක් දරුවෙකුට ලියන්නෙත් එහෙම සදා නොවෙනස් කියලා. දැන් මේ දැනෙන හැටිනේ ලියන්නේ. මීට සදා නොවෙනස් අම්මා නැත්තම් වෙනත් නමක්. දැන් මං මේ කතාව ඇත්තද කියලා පොඩ්ඩක් බලමු. දැන් Taman දිහානේ බලන්න කිව්වේ. වැඩියෙන්ම බැනලා තියෙන්නේ ආදරය කරන අයටද නැත්නම් ආදරය නොකරන අයටද සාමාන්‍යයෙන් ගත්තා ජීවිතේ. වැඩියෙන්ම බැනලා තියෙන්නේ ආදරය කරන අයටද ආදරය නොකරන අයටද වැඩියෙන් බැනලා තියෙන ජීවිතේ ගත්තොත්. ආදරය කරන අයට. හරි පුදුම කතාවක්. වෙලාවකට හිතිලා නැද්ද? දැන් ඔන්න අද තමයි ඔබතුමාට පස්සේ බැනුම් අහන්න වෙන දවස. වැඩසටහන බලලා ගෙදර අයගෙන් දරුවන්ගෙන් බැනුම් අහන්න වෙනවා. හරි. ඇයි මම මෙහෙම අහනවා සමහර වෙලාවට ගොඩාක් ආදරේ අයව එපා වෙන වෙලාවල් නැද්ද?
ඕනෙම නෑ මලවදී කියලා හිතෙන වෙලාවල් නැද්ද? ආයෙ ටිකකින් නෑ නෑ අනේ එහෙම හිතුවට බෑ ඕනමයි කියලා ආයෙ හිතෙනවද නැද්ද? ආයෙ ඕනේ නෑ කියලා හිතෙනවද නැද්ද? නේද? එතකොට දැන් ආදරය නොවෙනස්ද වෙනස්ද? තමන්ගේ පැත්තෙන් තීරණයක් ගමු අපි. නේද? මේකට බය වෙන්න දෙයක් නෑ. මෙතුමාට විතරක් නෙවෙයි හැමෝගෙම තත්ත්වය ඔක තමයි. නේද? වෙලාවකට එපා වෙනවා, වෙලාවකට ඕනම වෙනවා, වෙලාවකට ඕනෙම නෑ කියලා හිතනවා, වෙලාවකට ආය ඕන කියලා හිතනවා. අපේ සාම්පලය අපි හරියට නිරීක්ෂණය කළ බැලුවොත් මෙතන උපදින හැඟීම හැම වෙලේම වෙනසකට භාජනය වෙනවා. සංසාරිකව පැවතිය නොහැකිද අපි? සංසාරික පැවතීම ගැන මම පොඩ්ඩක් අහන්නම්. මේ පැවතිය හැකි පොඩ්ඩක් ඉන්නේ පැවතින එක ගැන අහන්න පොඩ්ඩක් හරිද? සංසාරික පවතිනවා කියන්නකො දැන් මේ සංසාරික පවතින ඒවාට හේතු බැලුවොත් අපිට මේ ආදරය කැමැත්ත කියන එක ඇති වෙන්නේ මේ ඇත්තටම කියනවා නම් ප්‍රයෝජනයක් තියෙනවා. Tamanට සතුටක් ඇති වෙනවා. මට සතුටක් ඇති වෙන රූපයක් තියෙනවා කියලා හිතන්න. මේ රූපය හින්දා මට ටික මේකට ඇලිලා දැන් උන ආදරයක් ඇති වෙලා බැඳීමක් ඇති වෙලා තියෙනවා. මේ යථාර්ථය හොඳට තේරුම් ගන්න. මං කියනවා මේ රූපය නැත්තම් මම මැරෙනවා. මට එක දවසක්වත් මේ රූපය දකින්න නැතුව ඉන්න බෑ කියලා. කාලයක් යනවා. ඒ රූපයට වඩා සතුටක් තියෙන රූපයක් මට එක දවසක් හම්බුණා. ඒ පැත්තෙනුත් ප්‍රතිචාරات හම්බුණා. ඊළඟ දවසෙත් අර ගොඩක් සතුට තියෙන එකක් හම්බුණා. එයාම ආය හම්බුණා. ආය හම්බුණා. දැන් මොකද වෙන්නේ? ටික දවසක් යනකොට මොකද වෙන්නේ? අර පැත්ත වදයක් වගේ ඔය සංසාරික ආදරයටත් ඒ ටික වෙනවා. හරිද? වදයක් වගේ දැනෙනවද නැද්ද? කොතනද සතුට ඇති වුණේ? ඒ සතුට ඇති වෙච්ච තැන මේ හිත ඇලෙනවා. හරිද? අරක තියෙන්නේ කවද වෙනකන්ද? එතනින් සතුට ඇති වෙන තාක්කල් විතරයි. වෙන තැනකින් සතුටක් ඇති වුණොත් මේ හිතේ හැටි තමයි ඒකට ඇලෙන එක. ඒක මේකේ ස්වභාවය. දැන් අපි හැමදෙරේ දැන් කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. දැන් පතාගෙනම ආපු විදිහට දැන් පතාගෙනම එනවා. එහෙම වෙන්න පුළුවන්ද? පතාගෙන එන්න පුළුවන්ද? පතාගෙන ආපු විදිහට තමයි. නෑ මෙහෙම එහෙම වෙන්න පුළුවන් දේවල් තියෙනවා. එහෙම දැඩි බැඳීමකින් ආවොත් සංසාරික ජීවිතේ නැවත හමු වෙන ඒ කොහොම ආවත් පතාගෙන ආවත් කොහොම ආවත් එක ශරණයක වෙනස් වෙන්න පුළුවන්. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක එහෙම වෙන්න ඒ කියන්නේ දැන් මේ පතාගෙන යන කියන්නේ ගිය භවයකත් ඉඳලා මේ භවයකත් නැවත හමු වෙලා ඒ අනුව තියෙන යම් හුරුවක් දැනිලා කැමැති බවක් දැනිලා සතුටක් දැනිලා ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒක හොයාගන්න බෑ කාටවත්. දැන් මෙහෙමනේ ඔක වෙන්නේ. රූපයකට තියෙන කැමැත්ත තියෙන දැන් බලන්න. හුඟක් තරුණ පිරිමි ළමයි තමන්ගේ අම්මගේ හැඩරුවේ තියෙන අම්මගේ හැඩරුවට යම් සමාන හැඩරුවකට හුඟක් වෙලාවට තමන්ගේ සහකාරී හොයාගන්න අවස්ථාව වැඩි. තාත්තාගේ හැඩරුවෙන් සහකාරය හොයාගන්න අවස්ථාව දුවලගේ වැඩි. හැඩරුවම සම්පූර්ණ නෙවෙයි. ඒ මොකද ඒ රූපයට තියෙන ප්‍රියභාවයට අනුකූලව තමයි යම් තැනක සතුට උපදින්නේ. සංසාරික ජීවිතේ යම්කිසි හැඩයක් හුරු කරලා තිබ්බොත් ඒ හැඩයට අදාළ හැඩයක් අපි දකින්නට යාම වෙන්නත් පුළුවන් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. හරිද? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මෙහෙම වැරදි චිත්‍රයක් ගන්නවා. ඒක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඒක සංසාරික බැඳීමක් තියා මොන බැඳීමක් වුණත් ඊට වඩා සතුටක් හම්බෙච්ච තැනක් හම්බෙච්ච ගමන් මේ හිතේ හැටි වෙනස් කරන්න බෑ කාටවත්. මෙන්න මෙහෙ ඇලෙනවා. ඒකට ඇලෙනවා. ඊට පස්සේ අර සංසාරය ආවත් එකයි නැතත් එකයි අර එක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ කියපු ශරීරය ඊට පස්සේ දකින්නකොට අහක බලාගෙන මග ඇරලා යන ගතියක් තියෙනවා. ඒකින්ද මම කියන්න හැදුවේ ආදරය කියන එක එතකොට සදා නොවෙනස්ද සදා වෙනස්ද? සදා වෙනස් හැම වෙලේම එක මොහොතක තියෙන ප්‍රමාණය නෙවෙයි තව මොහොතක. ඒකයි තමයි සදා වෙනස් කිව්වේ. වැඩියෙන් තියෙනවා මධ්‍ය වශයෙන් තියෙනවා අඩුවෙන් තියෙනවා නැති වෙනවා තරහත් වෙනවා ආයෙ වැඩි වෙනවා. මේක හැම වෙලේම එහෙම වෙනස් වෙයි තියෙන විචලනයක් තියෙන. මේ තමන්ව නිරීක්ෂණය කරනකොට තමන්ගේ ඇතුලේ තියෙන මේ හැඟීම් නිරීක්ෂණය කරනකොට මේ ආදරයේ සැබෑ ස්වභාවය හම්බ වෙනවා. අන්න ඒකට කියන ධම්මානුපස්සනාව කියලා. මේක මම මේ තේරෙන විදිහට පොඩ්ඩක් මේ කියන්නේ. පොඩ්ඩක් මේ කියන්නේ. නමුත් ඒකේ තියෙන ප්‍රයෝජනේ බලන්න. දැන් කෙනෙක්ගෙන් මට ආදරයක් ලැබෙනවා. අපි හිතමු අපි තරුණ දරුවෙකුට කියලා. එයා මේ අවබෝධය තියෙන කෙනෙක් කියලා හිතන්නකෝ.
එයා එකත් එක මැරෙන්ඩ හදන්නේ. හරියට මෙන්න මේ වගේ මේවා තේරුම් ගන්න ඕනේ. දේ දුන්නත් දකිනවා. දේ දුන්න තියෙන්නේ අව්වයි වැස්සයි තියෙනකම්. දේ දුන්න ලස්සනයි. හරිද? දේ දුන්න දැකලා මගේ හිතට ලොකු සතුටක් එනවා. හරිද? මට අදහසක් එනවද මම මේ දේ දුන්න නැති වෙන්නේ නැතුව තියාගන්නවා කියලා. එනවද? කවදාකවත් එන්නේ නැහැ. ඇයි? මන් දන්නවා ඕක තියෙනකම් මට ඕකෙන් සතුට වෙන්න පුළුවන්. කොහෙලා හරි ඕක අතුරුදහන් වෙනවා කියලා. ආදරයත් ඒ වගේමයි. ඇයි? හේතු තියෙනකම් තියෙනවා කොහෙලා හරි අතුරුදහන් වෙනවා. මට කාගෙන් හරි ලොකු ආදරයක් ඇති වෙනකොට මිනිස්සු වරද්ද ගන්නවා. හම්මේ මටමයි හම්බුනේ දෙවියන්ගෙන් උනේ හම්බුනේ මගේම එකක් මේක මාමමයි අනේ අම්මේ කියලා අන්න අර පැත්තට ඈලිලා ඒකෙත් එක මැරිලා වගේ ඉන්නවා. ආයේ මේ වටේ පිටේ මොනවද කිසි දෙයක් යුතුයකමක් මොකක්වත් නැහැ. ඔය මත්තෙම ඉන්නවා. ඒ මත්තේ ඉන්නේ එයා හිතන එක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා. ටික කාලයක් ගිහලා තීරණයක් වෙනවා වෙනස් වෙන්න දෙන්නෙත් නැහැ කියලා. හරි. නමුත් වෙනස් වෙච්ච ගමන් මැරෙන්නයි වෙන්නේ. බලන්න ඒවා තවත් එක සිද්ධියක් විතරයි. හරිද? වේදනානුපස්සනාව වඩන කෙනාට රාගය කියන්නේ එක සිද්ධියක් විතරයි. ධම්මානුපස්සනාව වඩන කෙනාට ආදරය කියන්නේ සාමාන්‍ය දෙයක් විතරයි. ඒකෙන් සතුට වෙනවා. යා කිසි ප්‍රශ්නයක් සතුටේ අඩුවක් වෙන්නේ නැහැ. නමුත් මේ හිත ගිහලා තණ්හාව හදාගෙන ඇලි ඒ මත්තෙම නැහෙන්නේ. උපේක්ෂාවෙන් ඒ දිහා බලනවා. ලෝකේ දිහා බලන උපේක්ෂාවෙන්. එතකොට ජීවිතය සමතුලිතයි. හරිද? මේ සමතුලිතව යා යුතු ජීවිතය අසමතුලිත වීම නිසා වැඩි දෙනෙකුට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. ඒකින්ද ඇත්තටම ලෞකික හරි ලෝකෝත්තර හරි උසස් අරමුණු වලට යන අය මෙන්න මේ හතර පැත්තට ඇදෙන දේවල් තියෙන ඔය වගේ දැන් ඔය මම කිව්වේ ඒව මතේ නැහැ හුඟක් අය තමන්ගේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඔය වගේ පොඩි තැනක හිර වෙනවා. පොඩි තැන්වල හිර වෙනවා. ඇත්තටම වෙන්න ඕන දේ ඒක නෙවෙයි. ලොකු අධිෂ්ඨාන වලට යන්න ලොකු බලාපොරොත්තු වලට යන්න ලොකු වැඩ කරන්න පුළුවන් වෙන්නේ අර වගේ පොඩි දේවල් පොඩි අරමුණු මේ නිකන් අර කිසි තේරුමක් නැති අරමුණු වලට ජීවිත හිර කරගන්න නැතුව යන්න නම් මේ වගේ මනස නිරවුල් කරගෙන යෑමක අවශ්‍යතාවය තියෙනවා. ඉතින් සතිපට්ඨානේ මහ පුදුම විදිහට මේ ප්‍රයෝජනෙ තියෙනවා. අපි මේ කතා කරන්නේ ඇත්තටම මේ නිවන් දකින කෙනෙක් ගැන නෙවෙයි. වැඩිපුර මේ කතා කරන්නේ ලෞකිකත්වයට තියෙන මේකේ තියෙන වටිනාකම ගැන. ශරීරය පිළිබඳ නිසියාකාරව සතිය පිහිටුවගත් කෙනෙකුට ශරීර වෙනුවෙන් මරා ගැනීම එසේනම් ශරීරයට ලොබ බැඳ මිනිසත් බව තමන්ගෙන් ඈත් කර ගැනීම කියන එක වළක්වා ගත හැකි කරුණක්. හැමදෙන්නේ දැන් කායानुපස්සනාවත් එක්කම මේ වේදනානුපස්සනාව කියන එක අපි ටිකක් විග්‍රහ කරමු අර ආකාරයෙන්ම. ඔව් දැන් අපි අර පටන් ගන්නකොටම කතා කරපු කොටසක් තියෙනවා. ඔව්. වේදනානුපස්සනාව ගැන අර මං කිව්වේ දිග දුක් වේදනා, කෙටි සැප වේදනා, ආය දිග දුක් වේදනා කියලා. ඕකදී තව වේදනාව ගැන මෙනෙහි කරන්න. ඔව් වේදනාව ගැන මෙනෙහි කරනවා තමයි මේක අපිට හම්බෙන්නේ. දැන් අපේ කයේ ඇති වෙන වේදනාවල් ගැන අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ ධම්මානුපස්සනාව ගැන කිව්වා වගේම නිරීක්ෂණය කිරීමක් මේ කරන්නේ. දැන් ගොඩක් කට්ටිය හිතනවා මේ භාවනාව විදර්ශනා භාවනාව කියන කණේ අපි දන්නේ නැහැ, අපිට තේරෙන්නේ නැහැ. මේකට මහා ලොකු කරුණු ඕනේ. හරිද? එහෙම නැහැ. මෙතන තියෙන නිරීක්ෂණයක්. කවුරු ගැනද? Taman ගැන මේ ඉස්සෙල්ලා මේ මෙතන තියෙන දැන් බලන්නකො අපි ලෝකේ ජීවත් වෙනකොට කොච්චර දේවල් නිරීක්ෂණය කරනවද කියලා. අල්ලපු ගෙදරවත් නිරීක්ෂණය කරනවා. ඒව ගැන හරියට හොයනවා. නේද? දේශපාලනය ගැන හොයනවා. ලෝකේ ගැන හොයනවා. ඔක්කොම ගැන හොයන අපිට අමතක වෙනවා එක දෙයක් හොයන්න. කවුරු ගැනද? Taman ගැන හොයන්න. නේද? ඉතින් Taman ගැන හෙවීම තමයි මේ සතිපට්ඨානය තුළ තියෙන්නේ. හැමදෙම මෙහෙම මතයකුත් සමාජයේ තියෙනවා. දැන් වේදනානුපස්සනාව පිළිබඳව කතා කරනකොට දැන් වේදනාවක් විඳිනවා කියලා අපි කියමු. මේක අපි පයින් ඇවිදගෙන යනකොට අපිට දැනෙන දුක වෙන්න පුළුවන්. බස් රථයක බොහොම අමාරුවෙන් ඉල්ලිලා යනකොට අපිට දැනෙන දුක වෙන්න පුළුවන්. ඒ ගැන මෙනෙහි ඒ පිළිබඳව අරමුණු කරගෙන ඉන්නකොට ඒ වේදනාව නැති වෙනවා කියලා. මම මේක නිවැරදි කරන්න හැමතුනේ එහෙම විය හැකිද වෙනවද? ඒ කියන්නේ දැන් මම වේදනාවක් විඳිනවා කියලා හිතාගෙන ඉන්නකොට ඒ වේදනාව දැනෙන්නේ නැහැ. ස්වභාවයක් එනවද එහෙම? එහෙනම් අපි මෙහෙම කරමු. රෝහල් වල අධික වේදනාවෙන් ඉන්න අයට ඒ ගැන අවධානයෙන් ඉන්න කියමු.
මෙතන වෙන්නේ ඒ නෙවෙයි. ඔය භාවනා කරද්දී ඇත්තටම රිදෙනවා. ඒ රිදෙන තැනට අවධානය යොමු කරපුවාම ඇත්තටම ඒක දැනෙන්නේ නැහැ නෙවෙයි, දැනෙනවා වැඩි වෙනවා. ඒක තමයි පැහැදිලි. ඒ කියන්නේ දැනෙනවා වැඩි වෙනවා කියන්නේ ඉතින් එතනට ඇත්තටම වෙන දෙයකට අවධානය යොමු වුණොත් තමයි මේක දැනීම නැති වෙලා යන්නේ. ඔය කියන්නේ ඒ ගැනම අවධානය යොමු කරපුවාම කියලා අපි එතනට අවධානය යොමු කරන්න කියන භාවනා කරන කට්ටියට වෙලාවකට එතකොට අර හිත එතනම තියාගන්න බැරි වෙනකොට වෙන පැත්තකට දුවනවා. ඒක පැහැදිලිවම වැරදි මතයක්. ඒ ගැනම අවධානය යොමු කරවුවොත් මේ ඒක නැති වෙනවා කියන එක වැරදි මතයක්. හැබැයි සමහර වෙලාවට භාවනා කමටහනට වඩා වේදනාවේ අනිත්‍ය මෙනෙහි කරන්න. එහි ඇතිවීම නැතිවීම ඇතිවීම ඒ කියන්නේ වෙන දෙයකටයි අවධානය යන්නේ. ඒක වෙන ලක්ෂණයකට අවධානය යන්නේ. හරිද? එහෙම නැත්නම් ඒක මගේ වසඟයට ගන්න බැරි බව. ඒක දුක් බව. මේක මට මට ඕනෙට හටගන්නේ නැති ලක්ෂණය මොකක් හරි වගේ වෙනත් ලක්ෂණයකට අවධානය යොමු කරපුවාම නම් අර තිබ්බ වේදනාව මේ නැති වෙලා යන්න පුළුවන්කම තියෙන. නැති වෙලා යනව නෙවෙයි අත මේ වචනයවත් පාවිච්චි කරන්න හොඳ නැහැ. අවධානයකට යොමු වුණොත් අර ඇති වෙන වේදනාව හටගන්නේ නැහැ. හටගන්නේ නැති වෙන දෙයකට අවධානය අපි කලින්ම කතා කරා දොඩම් වලදී තියෙන්නේ නේද සැප වේදනාව. දොඩම් සැප වේදනාව තියෙන දොඩම් වලත් නෙවෙයි දිවෙත් නෙවෙයි හිතෙත් නෙවෙයි ඒ තුනේම එකතු වෙයි. එතකොට අතනින් අර හිත අයින් වුණොත් තමයි ඒක දැනෙන්නේ නැතු වෙන්නේ. ඒක තමයි ඇත්තම කතාව, හරිම කතාව. ඒක ඉතින් මේ මං කියන එක නෙවෙයි. අපේ ජීවිතය දිහා බලපුවම අපිට හොඳට තේරෙනවා. අවධානය නැත්තම් මං අර ඇස්පීල එන කතාව කිව්වා. ආස්වාස් ප්‍රාස්වාසය ගැන කිව්වා. ඒක තමයි ඇත්ත කතාව. එතකොට අර අහපු ප්‍රශ්නෙටත් අපි චුට්ටක් යන් ආයසරයක් අර වේදනානුපස්සනාව ගැන තව ටිකක් ඕන කිව්වනේ. ඔළුව නරක් වෙන කතා මේවා. එක පාටම ඔළුව නරක් වෙනවා වගේ දැනෙනවා. හරියට ඇහුනොත් මේ වෙලා තියෙන ඇබැද්දිය ගැන. හරිද? මම කෙටියෙන් කියන්නම් ඒක. දැන් මේ ලෝකේ වැරදීම් හින්දා සැප වේදනා ඇති වෙන්න බැයිද? වේදනාව ගැන අපි කතා කරන්නේ. වැරදීම් හින්දා සැප වේදනා ඇති වෙන්න බැයිද කියලා හොයලා බලුවොත්. ඔන්න ඉමිටේෂන් මාලයක් හම්බ වෙනවා කාට හරි. එයා රැවටෙනවා රත්තරන් මාලයක් කියලා. දැන් සැබෑ රත්තරන් මාලයක් හම්බුනොත් ඒකේ වටිනාකමක් තියෙන හින්දා සතුට වෙනවා කෙනෙක්. දැන් කෙනෙකුට සැබෑ රත්තරන් මාලයක් හම්බ වෙනවා. එයා හරියට සතුට වෙනවා. ඒ හැඩේම තියෙන ඒ විදිහම මාලයක් හම්බ වෙනවා තවත් එක්කෙනෙකුට. එයාත් හිතනවා ඒක රත්තරන් කියලා. එයාත් සතුට වෙනවා. දැන් ඒක දෙක නිකන් සමාන සතුටක්. අරකනම් හරි මේක වැරදි. එහෙනම් වැරදීමක් හින්දා සතුට වෙන්න පුළුවන් කමක් තියනවද නැද්ද හිතකට? නරක මිනිහෙක් ඉන්නවා. අපි හිතාගෙන ඉන්න හොඳ මිනිහෙක් කියලා. එතන අපි හිතට හරි සතුටුයි. දැන් මේ සැබෑම හොඳ මිනිහෙක් හින්දා අපි සතුටු වුණා නම් ඒ සතුට හොඳයි. ඒක ඇත්තක් නේ. නරක මිනිහෙක් හින්දා අපි සතුටු වුණා නම් ඒක වැරදීමක්. එහෙනම් මේ ලෝකේ වැරදීම් හින්දා සතුට ඇති වෙන්න පුළුවන් කියන එක ඇත්තද බොරුද? ඒක ඇත්තක් නේ. දැන් බලන්න. දැන් කියන්න කලින් තේරෙනවා වැඩේ. අපි රාගාදී කෙලෙස් ධර්ම ගැන ලොකු දුකක් විඳලා පොඩි සැපක් විඳලා ආය ලොකු දුකක් විඳිනවා කියලා කියනවා. මේ මෙතන සැපක් කියලා කියවනේ මම. හරිද? මේ සැප විඳින අවස්ථාව ගන්න. මේක ශරීරයක් නිසා ඇති වෙන සැපයක්. මේකට කියන්නේ ශරීරයක් පිළිබඳ සමවැදීමක් කියලා. රාගයේදී වෙනත් අයගේ ශරීරයක් පිළිබඳ සමවැදීම. ඒකට කියන ද්වන්ද සමවැදීමක් කියලා ධර්මයේ තියෙනවා. දැන් මෙතනදී වෙන්නේ මේ ශරීරය මම ඔබතුමාගෙන් නිකන් අහන්නම්. කෙනෙකුට තවත් කෙනෙක්ගේ ශරීරයක් පැහැදිලිවම අප්‍රසන්න නම් මොනවා හරි කාරණාවක් හින්දා අපිරිසිදු මිනිස්සෙක් කියලා හිතන්න. අපිරිසිදු අපිරිසිදු කෙනෙක් කියලා. හරිද? නමුත් වෙනත් කෙනෙක්ගේ ශරීරයක් හා සමාන ශරීරයක් නෙමෙයි තියෙන්නේ. නමුත් ඉතා පිළිකුල් දුගඳයි අප්‍රසන්නයි කියලා හිතන්නකො. එහෙම වුණොත් එහෙම මේ සතුට උපදිනවද? නෑනේ. හරිද? එහෙනම් මම අහනවා මේ සියලු ශරීර අප්‍රසන්න ශරීර. මෙතන තියෙන්නේ මොකද්ද? වැරදීම. මොකද්ද වැරදීම? ඇයි? කෙස් වල ඉඳලා පාදාන්තය දක්වා සැබෑ අප්‍රසන්න ශරීර මේවා. ඒතර සියලු ශරීර අප්‍රසන්නයි. අර රත්තරන් මාලේ කියලා ඉමිටේෂන් මාලේට රැවටුනොත් වැරදීමක් ඉඳලා ඇති වෙන සතුටක් උපදිනවා. දැන් දිග දුකක් විඳලා කෙටි සැපක් විඳලා ආය දිග දුකක් විඳිනවා කියනවා. බලන්න මෙතන තියෙන කෙටි සැපත් මොකද්ද?
වැරදීමක් හින්දා වින්ද සැබෑ ඇත්ත ඒක. හරිද? එතකොට මේ ලෝකේ අපි සංසාරික ජීවිතේ මේවා තේරුම් ගන්න බැරුව මේ පුංචි පුංචි වැරදීමක් හින්දා ඇති වෙන සැප පිටිපස්සේ දුවනවා. ඒකත් වැරදීමක් බලනකොට. අන්න බලන්න. ඉතින් ඒකයි කියන්නේ ධර්මයේ පිළිබඳව මේ මෙතන ධර්මය කියලා කියන්නේ පැහැදිලිවම ගවේෂණයක්. තමන් ගැන හොයනවා මේක මොකක්ද? මේ සතුට ඇත්තක්ද? මේක බොරුවක්ද? සැබෑ ඇත්තක්ද? මේ කවුරුවත් කියන හින්දා නෙවෙයි. අපෝ ඔහොම හිතලා ඉවරලා නෙවෙයි. මොකද මේකෙන් දුක් විඳින එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ශරීර පිළිබඳව හඹාගෙන යන මිනිස්සු ඒ ශරීර වලින් තෘප්තිමත් වෙන්නේ නැහැ. හරි. එතකොට ඒ අතෘප්තිකර ජීවිතයක් ගත කරලා අවුරුදු 30ක් යද්දිවත් 35ක් 40ක් යද්දිවත් 50ක් යද්දිවක්වත් අඩුම ගානේ දැනෙන්න ඕනේ. මේ ශරීර වලින් ලබන සැපේ මේක ඉවරක් වෙන්නේ නැහැ. අන්තිමට වෙන්නේ ශරීරයේ බෙලහීන වෙනවා. හරිද? නැගිට ගන්න බැරි වෙනවා. ඇවිද ගන්න බැරි වෙනවා. නමුත් හිතේ තියෙන ආසාව අඩු වෙන්නේ නැහැ. නේද? අපි දැකලා තියෙනවා සමහර ප්‍රවෘත්ති ගත්තාම මේ අවුරුදු 75 80 වෙච්ච මිනිස්සු මේ පුංචි ළමයින්ව දූෂණය කරපු අවස්ථා. එයාට වෙන අවස්ථා ලැබෙන්නේ නැති හින්දා. හිතලා බලන්න එහෙනම් මේ ඇතුලේ ගිනි ගන්න ගින්න නවතින්නේ නැහැ. රාගයේ ගින්න ඒක ඇතුලෙන් එන ගින්න. ඒ ගින්න පෝෂණය කරන්න තවපත් වෙනවා. බලන්න එක දේවල් වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු ඇබ්බැහි වෙන්න ඉස්සලා සුවසේ ඉඳලා. හරිද? කවුරු හරි කෙනෙක් හින්දා මොන හරි වැරදි වැඩකට ඇබ්බැහි වුණා. එක සැරයක් දෙක සැරයක් තුන් සැරයක්. එයාම කියනවා දැන් මට මේක දැන් නැතුව බෑ කියලා. එයා කියනවා එහෙම. කෙලින්ම කියනවා මට මේක දැන් නැතුවම බෑ කියනවා. එතකොට මේ ඔක්කොම බලන්න මුලාවල්ද නැද්ද? අර යථාර්ථය අවබෝධ කර නොගැනීම. ඇත්ත තත්ත්වය තේරුම් ගත්තාම මේවට තියෙන අර තද මුළු ජීවිතේම රාගය කියලා හිතාගෙන ජීවත් වෙන කී දෙනෙක් කියනවද මේ ලෝකේ වෙන මොනවත් නැහැ කියලා. නේද? අපරාධයක්ද නැද්ද? එතකොට මේ හොඳට තේරෙන්න ඕනේ මේ සතිපට්ඨානය වගේ දේවල් සමාජගත වෙන්න ඕනේ. මහා සතිපට්ඨාන දේශනාව ගත්තොත් එහෙම සිද්ධ වෙච්ච දෙයක් කියන්නම් මම. මේකට අදාළ නැහැ. නමුත් අපි දැනගත යුතු දෙයක්. සතිපට්ඨාන සූත්‍රය මලගෙවල් වල දානවනේ. ඒක පුරුදු වෙලා තියෙන්නේ මේ ඉස්සර කාලේ ගෙදරක කෙනෙක් මැරුණාම සැබෑ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා මේ මලමිනියේ ස්වභාවය මේක ඒ ඔක්කොම ගැන සඳහා සතිපට්ඨානය මිනිස්සු එකතු වෙලා රැ කියනවා. ඒ කොච්චර වැදගත්ද කියලා බලන්න ශරීරයේ ස්වභාවය ගැනයි මේ කියවන්නේ. මේක අනිත්‍ය ශරීරයක්, මේක දුක්ඛ එකක්, මේක අනාත්ම එකක්, මේකේ ධාතු මනසිකාරය, මේ ආස්වාස ප්‍රාස්වාස මේ ඔක්කොම අරගත්තාම මේක තියෙන ඇත්ත తත්වය. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ විදිහට සමුදය වය ඇතිවීම නැතිවීම ගැන ඉතින් මේ වගේ කිව්වම අර හිතවල තියෙන දුක නැති වෙලා යනවා. ඉතින් අදටත් මොකද කරන්නේ? මේක මලගෙවල් වල දානවා. හරිද? එක දවසක් දහම් පාසලක මම දන්න ස්වාමීන් වහන්සේ නමක් මොකද කරේ? මේකේ වැදගත්කම දන්න හින්දා උන්වහන්සේ කල්පනා කරා මේක මේ මලගෙවල් වලට විතර සීමා කරන්න ඕන එකක් නෙවෙයි. ඒක නිසා දහම් පාසලට ඉස්සලා උදේ පාන්දර මොකද කරන්නේ? මේක හයියෙන් දැම්ම එක දවසක්. ගමේ මිනිස්සු ඔක්කොම බය වෙලා මොකද කරන්නේ? දුවගෙන ආව පන්සලට. අපවත් වීමක් වෙනවා. ඒ කියන්නේ සතිපට්ඨානය අපවත් වීමකට විතරද? මරණයකට විතරද? සතිපට්ඨානය සාමාන්‍ය ජීවිතයේ සමාජයේ ජීවත් වෙන කෙනාගේ සිහිය දියුණු කරගෙන ඇත්ත දකිමින් තමන්ගේ තුල ඇත්ත දකිමින් ඒක අනුන්ටත් ආදේශ කරගනිමින් සුවදායක ජීවිතයක් ගත කරන්න සතිපට්ඨානය කියන එක මහා පුදුම විදියට ඕන වෙන ධර්මතාවයක් ඇත්තටම. දැන් අපි දැන් කායානුපස්සනාව ඊට පස්සේ වේදනානුපස්සනාව පිළිබඳව කතා කරා. මේ චිත්තානුපස්සනාව පිළිබඳව අපි අඩු වැඩි වශයෙන් කතා කර තිබෙනවා මේ කතා කරන අතරතුර. නමුත් අපි වෙනමම අපි ඒක අරගෙන කතා කරමු. චිත්තානුපස්සනාව ගැන කතා කරොත් ඇත්තටම එතනදීත් අපි කතා කරන්නේ විඥානය ගැනයි. ඉතින් රාගං වා චිත්තං රාගං චිත්තං චපදානාති විරාගං වා චිත්තං විරාගං චිත්තං මේ වගේ
අර ඒ සිත්වල පහළවීම ඇතිවීම නැතිවීම අත්දකිමින් අපි බලන්න ඕන. දැන් මං ඉස්සෙල්ලා කිව්වා අර ධම්මානුපස්සනාවේදී කිව්වා ආදරය ගැන. එතකොට ආදරය දැනෙන හිත ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒ හැම හිතකම තියෙන ඇතිවීම නැතිවීම අත්දකිමින්. එතකොට ඒ ඇතිව නැතිවෙන සිත බලන්ඩ ඇති වෙනවා නැතින වේගෙන් මේකට කියනවා සන්තතියක් කියලා. අපිට එක දිගට ආදරය තියෙනවා දුක තියෙනවා වගේ දැනෙනවානේ. ඇයි ඒ? හරිද? හැම හිතක් එක්කම ඒ හිතට අදාළව දැන් ආදරය අරමුණු කරන හිතයි ආදරය කියන්නේ දෙකක්. හැබැයි මේ දෙක එකට ඉපදිලා එකට නැති වෙලා යන්නේ. නැවත ඒ හිත හට ගන්නවා. එතකොට මේ ඒ කියන්නේ චිත්තචෛතසිකයන්ගේ ස්වභාවය. එතකොට හිතත් එක්කම ඒක නැති වෙනකොට නැවත ඇති වෙනවා. ඒ කියන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන එක. ඇයි අපි මේ ඇති වෙලා නැති වෙලා වේගෙන් නැති වෙලා යන දේ ගැන මෙච්චර තණ්හාව ඉපදිලා තියෙන්නේ? ඕක ගැන විමසනකොට හොඳට තේරෙනවා. දැන් අපිට දුකක් අප එක දිගට තියෙනවා දැනෙනවා. ආදරයක් ඇතිවෙනවා එක දිගට තියෙනවා දැනෙනවා යම් කිසි වෙලාවක. ඇයි? මේකට කියන සන්තතියක් කියලා. සන්තතිය කියලා කියන්නේ දිය ඇල්ලක් කියන්නේ සන්තතියක්. දිය ඇල්ල විදිහට අපිට පේන්නේ මෙතන තියෙන වතුර බින්දුව මෙතෙන්ට යනවා ඊළඟ මෙතෙන්ට යනවා ඊළඟ මෙතෙන්ට යනවා එහෙම. ඒකට කියන සන්තතියක් කියලා. ඒ වගේ එක දිගට හට ගන්න එකක් තමයි මේ සන්තතියක් කියලා කියන්නේ. එතකොට අර ආදරයට අදාළ සිත් අපි හිතමු ආදර සිත් කියමුකෝ අපි ඒක. ආදර සිත් කියලා එකක් මේ චිත්ත විග්‍රහයේදී නැහැ. හරිද? එතකොට මේ ලෝභ සිත් කියලා තියෙන. එතකොට මේ සිතක් හටගෙන ඒක නැවත හට ගන්නවා. ඒක අපිට දැනෙන්නේ ඒක තියෙනවා. හැබැයි චිත්තානුපස්සනාව වඩන කෙනාට තේරෙනවා ඒ හැම එකක්ම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව විතරක් නෙවෙයි. මේ නැති වෙන සිත නැවත ඇති වෙනවා. නැති වෙන එක නැවත ඇති වෙනකොට අපිට දැනෙන්නේ ඒක සන්තතියක් විදිහට. අන්න ඒ සන්තතිය කියන සන්තති ගණය කියලා. එතකොට නැති වෙලා ඇති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මම වේගෙන් කියාගෙන ගියොත් මේක ඇහෙනව නේද? නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා. අන්න ඒකින්ද තමයි මේ නැති වෙන එක අර තිබ්බ ගානටම නෙවෙයි. නමුත් හැබැයි අඩු වැඩි වෙමින් වෙනස් වෙමින් නැවත හට ගන්නවා. අන්න එතකොට අපිට තේරෙනවා මේක මේ අකණ්ඩව තියෙන එකක් නෙවෙයි කියලා. ඊළඟට නැතිව ඇති වෙන්නේ වෙනස් වෙලා. අන්න අනිත්‍ය තේරෙනවා තුල. නැතිව ඇති වෙන්නේ මට ඕන විදිහට නෙවෙයි. ඒක මගේ වැඩ නෙවෙයි. ඒක පටිච්ච සමුප්පන්නව නැත්තම් කාරණා සහිතව හේතු සහගතව තමයි නැවත ඇති වෙන්නේ. අන්න අනාත්ම ලක්ෂණය. ඒක චිත්තානුපස්සනාව වඩන කෙනා කායානුපස්සනාව වේදනානුපස්සනාව මේ විග්‍රහයම තියෙනවා. මේක වඩන කෙනාට මෙන්න මේ ත්‍රිලක්ෂණයම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා සිත්වල පහළවීම පිළිබඳව. ඉතින් එතනත් වෙන්නේ මොකක්ද? මට අදාළ නැති සිතක් තමන්ගේ මේ සිත් පහළවීම ගැන යම් අවබෝධයක් ඇති කරගත්ත කෙනාට අනුන් ගැනත් ඒ විදිහටම දැනෙනවා. අනුන්ගේ හිතෙත් එච්චර තමයි. අපි දැන් අර ඉස්සෙල්ලා ආදරය ගැන කිව්වේ. දැන් මගේ හිතේ ආදරය හැම වෙලේම වෙනස් වෙනවා. ඒක අපිට දැන් තේරුණානේ. අනිත් අය ගැනත් මොකද කියන්නේ? එයාගේ හිතෙත් ඒ වගේම තමයි. නේද? එතනත් හැම වෙලේම වෙනස් වෙන එකක්. ඉතින් එතකොට අර ඒක තේරෙනකොට ඒවට ඇලීම් ගැටීම් ඇති වෙන්නේ නැහැ. ඒක මේවා කෙටියෙන් හරි දැනගත්තාම ඇත්තටම කරන්න ඕනේ. මේ කියන ඒවා ඇත්තද කියලා විමර්ශනය කරන්න ඕනේ. වේගෙන් තව දුරටත් මේ ගවේෂණය කරන්න මේ කියන ඒවා ඇත්තද කියලා. Taman තුලින් අත්දකින්න පුළුවන් ධර්මයක් මේක. එහෙනම් ඒ ගවේෂණය අපිට තියෙන්න ඕනේ. හම්බුනේ මේ සමස්ත සාකච්ඡාවෙන් මේ සම්මා සතිය පිළිබඳව අපි කතා කරගෙන ඇවිල්ලා අපි මේකේ අද අවසානයේකට අපි එනකොට හම්දුනේ සිහිය පිහිටුවා ගැනීමට දැන් සිහිය ඇති වී නැති වී යනවා. අපි මේ සිහිය පිහිටුවා ගන්න සම්මා සතියෙන් යුක්තව කටයුතු කරන්න කුමන වැඩපිළිවෙලක්ද නැත්නම් කුමන මාර්ගයක්ද අපි ගත යුත්තේ? ඔව්. ඒ කියන්නේ අපිට මෙහෙම කියන්න පුළුවන්. මේ සිහිය පිහිටුවා ගැනීම කියන එකේදී අපේ අරමුණ ඒ ගත්ත අපිට එන අරමුණේ සැබෑ ස්වභාවය තුලම අත්දැක අපි ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් කයක් අරමුණ වෙනකොට දැන් උදාහරණයක් විදිහට දැන් අපි කය ශරීරය ගැන කතා කරන්නේ. එතකොට
ශරීරයේ පිළිකුල් දෙයක් කියලා අපිට සිහියක් ඉපදුනා. දැන් මට මේ ඉපදිච්ච සිහිය ඉපදුනේ කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇතුළු මිදුළු ආදිය ගැන මෙනෙහි කිරීමේ. ඒ හරි විදිහට මෙනෙහි කිරීම නිසා සම්පූර්ණ ශරීරයෙන් පිළිකුල් කියලා අදහසක් ආවා. ඒකනේ සිහිය. හරිද? දැන් ඒ අදහස ආවේ අර මෙනෙහි කිරීම හින්දා. මේ අදහස එක දිගට තියාගන්න මොකද කරන්න ඕනේ? මෙනෙහි කිරීම නැවත නැවත කරන්න ඕනේ. හරිද? නැවත කරන්න ඕනේ. එතකොට අන්න ඒ කායානුපස්සනාව නැවත කිරීමෙන් නැත්නම් වේදනානුපස්සනාව කිරීමෙන් කුමන හෝ භාවනාවක් නැවත අනුස්සති කියලා කියන්නේ අපි නැවත සිහි කරනවා කියන එක. ඒ විදිහට නැවත කරනකොට මොකද වෙන්නේ? මේ සිහිය තියෙන දිගටම. ඕනම එකක් එහෙම දැන් අපි කෙනෙක් ගැන මෙනෙහි කරවුවොත් ආදරෙන් අපිට ආදරේ වැඩි වෙනවා. කාලයක් මෙනෙහි නොකර හිටියොත් අඩු වෙනවා. මෙනෙහි කිරීම තමයි වැදගත් වෙන්නේ. එතකොට නැවත මෙනෙහි කිරීමෙන් අපිට මොකද වෙන්නේ? මේක පවත්වා ගන්න පුළුවන්. දෛනික ක්‍රියාකාරකම් වලදී මේක අපිට අනුගමනය කරන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේදී අපිට ඒක වෙන්න ඕනේ. ඇත්තටම ඒක කරන්න ඕන දෙයක්. ඇත්තටම කරන්න ඕන දෙයක්. ඒකට කියනවා ගෝචර සම්ප්‍රජානනය කියලා. ඇත්තටම හැම ඉරියව්වකදීම ඒ විදිහට මෙනෙහි කිරීම කරන්න අපිට පුළුවන්. ඇත්තටම දෛනික ජීවිතයේදී මේකට රුකුලක් වෙන්න. නමුත් වේගවත්ව කෙරෙන්න නම් පර්යංකයේ ඉඳගෙන කරන්න ඕන. වේගවත්ව මේ සිහිය උපදවා ගන්න. හැබැයි භාවනා ඉරියව්වකදී දැන් වේගවත්ව මේක රුක්ක මූලයක් අරඤ්ඤා ශුන්‍යාකාරයකට ගිහිල්ලා ඉතා වේගවත්ව මේක කරලා හැබැයි පසුව සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට අපි තමයි බස් එකක යනවා. කාර්යාලයක ඒ වගේ තමන් අනිත් වැඩ කරන ගමන් මේ ගැන සිතමින් කටයුතු කිරීම අර කමටහන අර හැඟීම වර්ධනය කරන්න ලොකු හේතුවක් වෙනවා. ඒක කොච්චර එහාට වෙන්න ඕනද කියනවා තමන් උපදවාගත්ත සිහිය ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. හැම ඉරියව්වකදීම ඒක පවත්වා ගන්න ඕන කියලා. ඒ ඉරියව් ටික වෙන් කරලා දීලා තියෙනවා. ඒකත් තියෙන කායානුපස්සනාවේම. අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවරධාරණේ අසීතේ පීතේ කායිතේ සායිතේ උච්චාරපත්සාව කම්මේ ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවය කියලා. මම ඔය ටික කිව්වේ ඔය ටික අරගෙන අපේ පින්නන්තයට මේකේ සිංහල තේරුමත් එක්ක බලන්න අරගෙන මේ ඉරියව් ටිකට පරිබාහිර එක ඉරියව්වකට අපේ ජීවිතේ නැහැ. එකක් දෙකක් කිව්වොත් තමයි. ඔව් ඒ කියන්නේ දැන් අභික්ඛන්තේ පටික්ඛන්තේ අභික්ඛන්තේ කියන්නේ ඉදිරියට යෑමේදී ආපසු යෑමේදී. ඉදිරිය බැලීමේදී ආපසු බැලීමේදී. හරිද? එතකොට සංඝාටිපත්ත චීවර ධාරණය කියන්නේ වික්ෂුන් වහන්සේට නම් මේ සිවුර පොරවද්දී. ඒක ගිහිද කෙනෙකුට නම් මේ ඇඳුම් ඇඳගද්දී. හරිද? ඊළඟට දැන් අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ කියන්නේ මේ අංගපසංග අකුලද්දි දිගාරෙද්දී. හරිද? එතකොට අසීතේ පීතේ කායිතේ සායිතේ රස විඳීමේදී හැපීමේදී රස බැලීමේදී ආහාර කඩා ගැනීමේදී ඒ වගේ. හරිද? උච්චාර පස්සාව කම්ම කියලා කියන්නේ ශරීර කෘත්‍යයන් සිද්ධ කරන්නේ. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ කියලා කියන්නේ හිටගෙන ඉද්දී ඉඳගෙන ඉද්දී ඇවිදිමින් ඉද්දී නිදිගෙන ඉද්දී කියන ඉරියව් හතර. ජාගරිතේ වාසිතේ තුන්හි භාවය කියලා කියන්නේ අපි නිදි මරද්දී. හරිද? ඊළඟට කතා කරද්දී විතරන්නේ නිස්සද්දව ඉඳිද්දී. එතකොට හිමින් බලන්න මේ ටික ඔක්කොම මම මතක් කරේ කෙටියෙන් මේ ටික හොඳට අධ්‍යයනය කරලා බලහම ඔය ඉරියව් වලට අහු වෙන්නේ නැති එක ඉරියව්වක්වත් නැහැ. හරි. ඒ හැම ඉරියව්වකම ඇත්තටම අපි මේ ඇති කරගත්ත සිහිය වර්ධනය කරමින් ඉන්නවා. එතකොට එහෙම පුහුණු කරන අය අද ඕන තරම් ඉන්නවා. නෑ නෙවෙයි. ඉතින් ඒ අයට ඒක කෑ ගහලා කියන්න ඕනේ ඒ කට්ටිය යාළගේ තියෙන කෙලෙස් ධර්මයන් මේ පීඩාකාරී සිතුවිලි ගොඩාක් අඩු කරගන්නවා ජීවිතේ. අඩු කරගෙන ඔය සුවසේ ඉන්නවා. මොකද එහෙම නෙකරුවොත් විශේෂයෙන්ම මේක වයසට ගිහිල්ලාම කරන්න ඉන්න එපා. එහෙම ඕනේ නැහැ. නමුත් අර ගින්න කියන එක ඉවරක් නැති ගින්න නැති කරගන්න බෑ. ඉවරක් නැති ගින්න කියන එක ඒක හොඳයි. ඒ මොකද මේ මොහොතේම අපි දැන් ලෙඩක් කියනකොට මම මෙහෙම කොහොමද තේරෙනවා. ලෙඩක් තියෙන කෙනෙක් වේදනානාශක ගන්නවා. වේදනානාශක ගත්ත වෙලාවට අඩු වෙනවා ආයෙ වැඩි වෙනවා. වේදනානාශක වල විතරක් ලෙඩක් හොඳ කරන්න බෑනේ.
රෝගයට බෙහෙත් බොන්න ඕනේ. එතකොට ඔය අපිට රාගාදී කෙලෙස් ධර්මයක් ඇති වෙලා ඒක අනුව දුවලා ගිහිල්ලා අවශ්‍යය දැකලා සතුටක් උපදිනවා කියන වේදනානාශකයක් වගේ ඒ මොහොතට අඩු වෙනවා. ආය හොඳටම වැඩි වෙනවා නේද? මෙවැනි හිත වෙනස් කිරීමෙන් ඇති කරගන්න විසඳුම සැබෑ බෙහෙතක්. ඒකින්ද මේ වේදනානාශක බිබී ඉන්නේ නැතුව ලෙඩේට බෙහෙත් බොන එක හොඳ නැද්ද? නිට්ටාවටම හොඳ වෙනවා. වේදනානාශක වලට තව ප්‍රශ්නයක් තියෙනවා. මාත්‍රාව වැඩියෙන් දෙන්න බෑ පස්සේ. ඊට පස්සේ අහන්නෙම නැතුව යනවා. ඒ වගේ සමහර අයට අන්තිමට මේ ආසාවල් වැඩි වෙලා අර වගේ මරා ගන්න තැනට යනවා. ඉන්න තැනක් හොයාගන්නත් බෑ. කරන්නේ මොනවද කියලා අම්මා පේන්නේ නැහැ, තාත්තා පේන්නේ නැහැ, සහෝදරයෝ පේන්නේ නැහැ, මොකක්වත් නැතුව ලොකු ගැටලුකාරී තත්ත්වයකට පත් වෙනවා. මම හිතනවා අද දවසේ අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තාමත්ම වැදගත් අංගයක් පිළිබඳව අපි සාකච්ඡා කරේ. සම්මා සතිය විශේෂයෙන්ම සිහිය එළඹවාගෙන යථාර්ථය දකිමින් තමන්ගේ ජීවන ගමන් මඟ ඉදිරියට පවත්වාගෙන යෑමේ වැදගත්කම අපේ හාමුදුරුවෝ අවධාරණය කළේ. ඉතින් ප්‍රේක්ෂක හිතවතුනි අද දිනේ අපිට ලැබී තිබෙන කාලය ප්‍රමණයි. මම හිතනවා අපේ හාමුදුරුවෝ දැන් අපිට තව එකක් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව කතා කරන්න තිබෙනවා. මේ පසුව භාගයටත් වැඩි අඩුවෙන් කතා කරලා තියෙනවා. අපි මුලදිම මේ හාමුදුරුවෝ සමග මේ සාකච්ඡාව පටන් ගද්දිම අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරමින් අපි පටන් ගත්තේ. අපි එතනින් කිව්වා මේ දල පටුනක් තමයි මේ අපිට මේ ගැඹුරට යන්න බෑ මේ වගේ කෙටි කාල සීමාවක් තුන. කොහොම නමුත් යම් ආකාරයක මඟ පෙන්වීමක් අර මා වැඩසටහන ආරම්භයේදී කිව්ව පරිද්දෙන්ම අපගේ ජීවිතය මේ දුක්ඛ දෝමනස්යන් ඔයසේ නම් මේ අටලෝ දහම හමුවේ අපගේ යහපත් අරමුණු කරා යන්නට ශක්තිය, ධෛර්යය, ආත්ම විශ්වාසය සරලවම කියන හිතේ හයිය ලබා දෙන වටිනා දේශනයක් වුණා නම් ඒ තමයි මේ ජාතික රූපහානි කිං කුසල ගවේෂී වැඩසටහනේ අරමුණ බවට පත්වන්නේ. ඉතින් අද දිනේත් අපගේ මේ සාකච්ඡාවට වැඩම වදාළ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දුඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී අවසරයි අපි උඩදුම්බර කාශ්‍යප අපේ හමුදුරන්ට নমස්කාර පූර්වක ස්තුතිය මා පිරිනමනවා. ඉතින් ප්‍රේක්ෂක හිතවතුනි ඉතින් අදත් අපිට සමුගෙන යන්න වෙලාව ඇවිදින් අපි ලබන සතියේත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතුරු අංගයේ සමග ඉතාමත් කාලීන වූ ප්‍රායෝගික කරුණු රසක් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුෙන් සමුගන්ට අවසරයි. ඔබට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.